ස්වාමීන් වහන්සේගේ නාමයෙන් සම කෙනෙක්ව පිළිගන්න අතර මේ උදෑසනත් අපි උන්වහන්සේගේ වචනය තුල අදත් මේ උදෑසනත් අපි ගොඩ නැගෙන්න අපි උන්වහන්සේට යටත් වෙන අතර අපි අදත් යම් කාරණාවක් බලනවා. එනම් කොහොමද දෙවියන් වහන්සේ වෙත සැබෑ ලෙස අපි ලං වෙන්න ඕන. නැත්නම් ඒ උන්වහන්සේ තුල ඒ ලෙන්ගතුකමකට පැමිණෙන්න ඕන. ලෙන්ගතුකම කියලා කිව්වම ඉංග්‍රීසියෙන් කියනවා ඉන්ටිමසි කියලා. අපි දකිනවා දැන් ස්ත්‍රියෙක් සහ පුරුෂයෙක් බයිබලයේ ඉගැන්වීම අනුව නම් ඒ විවාහක ස්ත්‍රියෙක් සහ පුරුෂයෙක් අතර ඒ ඉන්ටිමසි නැත්නම් ඉන්ටිමේට් රිලේෂන්ෂිප් එකක් තිබෙනවා. මේක වරදවා තේරුම් ගන්න එපා. ඒ සෑමදී ලිංගිකත්වය වෙන්න පුළුවන්, ආදරය වෙන්න පුළුවන්, ඒ පෞල් ජීවිතයේ ඒ අඹු සැමියන් තුල ඒ ඉන්ටිමසි එකක් කියලා එකක් තිබෙනවා. ඒ ඉන්ටිමේට් ඒ ලෙන්ගතු ඒ ඉන්ටිමසි රිලේෂන්ෂිප් එකක් තියෙන්න පුළුවන් බොහෝ විට ස්ත්‍රියෙක් සහ පුරුෂයෙක් නම් විවාහක ඒ අඹු සැමිය යෝලක්. එවැනි ආකාරයේ මම කියන්නේ එවැනි ඒ ලෙන්ගතු ඒ ඉන්ටිමේට් රිලේෂන්ෂිප් එකක් අපිට දෙවියන් වහන්සේත් එක්ක නැත්නම් ක්‍රිස්තුස් වහන්සේත් එක්ක අපිට තිබෙන්න ඕන. ඒ නිසා මේ උදෑසන අපි කුඩා ලෙස බලමු දෙවියන් වහන්සේ වෙත සැබෑ ලෙස ඒ ලංවීම, ඒ සැබෑ ලෙන්ගතුකමකට පැමිණෙන්න. උන්වහන්සේගේ වචනේ කුඩා දෙයක් අපි අදත් බලමු. මක්නිසාද මේ වචනය තුලින් ඔබව මාව උන්වහන්සේ ගොඩනගනවා. ඔබව මාව උන්වහන්සේ ගොඩනගනවා. ඒ දෙවියන් වහන්සේ වෙත සැබෑ ලෙස ලංවීම නැත්නම් දෙවියන් වහන්සේ සමග ඒ සැබෑ සමීපත්වයකට ඒ ලංවීම ඒ ක්‍රිස්තුස් වහන්සේ තුල ගැලවීම ලැබුවා වූ සැබෑ කිතුණුවන් නිතරම සොයන්න පෙළඹෙන දෙයක්. ඒක ඇත්ත. මොකද අප තුල සිටින ශුද්ධාත්මයන් වහන්සේ ඒ දේ අපගේ අතුලාන්තය තුල අඟවනවා. අපි දකිනවා උන්වහන්සේ ආදම් ඒව මවලා එදා ඉඳන් අද දක්වා මේ අවුරුදු 6000ක් පමණ කාලයක් තුල දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච දේ තමයි උන්වහන්සේ වෙතට සැබෑ ලෙස ලංවීම. අපි දකිනවා මුලින්ම පාපයට වැටෙන්න ඉස්සෙල්ලා ආදම් ඒව දෙවියන් වහන්සේත් එක්ක ලංව හිටියා. අර ඒදන් උයනේ උන්වහන්සේ සක්මන් කරා. ඒ සක්මන් කරපු සද්ද ඇහුණා. දෙවියන් වහන්සේගේ හඬ කන් දෙකට ඇහුණා. ආදම් ඒවට. පසු කාලිනව අපි දකිනවා විවිධ ස්ථානවලදී දෙවියන් වහන්සේගේ හඬ මේ අපේ ස්වභාවික කන් දෙකට ඇහුණා. ඒ ඊශ්‍රායල් ජනතාවගේ ඒ අත්දැකීම මේ අවුරුදු 6000 තුල වුණා වූ දේවල් ඇතුළු මේ ඊශ්‍රායල් ජනතාව උන්වහන්සේ ඒ ආබ්‍රහම්, ඊසාක්, යාකොබ් කර්ණ කොටගෙන, ඒ වගේම මෝසෙස්ලා, ඒ වගේම යෝබ්ලා අපි දකිනවා මේ කාරණා. මේ මුල් සභා යුගය ගැන විතරක් නෙමෙයි මම කතා කරන්නේ පුරාණ ගිවිසුම් කාලයේ පටන්ම දෙවියන් වහන්සේ වෙතට ලංවීම උන්වහන්සේ බලාපොරොත්තු වුණා. දසපනත ඇතුළු උන්වහන්සේගේ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව සහ මෝසෙස්ගේ ඒ ව්‍යවස්ථාව නැමැති ඒ අනිකුත් ඕරල් අනිකුත් ඒ ලෝස් ඒ නීති රීති ඇතුළු මේ සෑම දේ දෙවියන් වහන්සේ දා ඊශ්‍රායල් ජනකට දුන්නා. මේ සෑම දෙයක් තුල දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන දේ තමයි දෙවියන් වහන්සේ වෙතට ලංවීම. දෙවියන් වහන්සේ වෙතට ලංවීම. එනම් මේ මැවුම්කාර ජීවමාන ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේ වෙතට ලංවීම. අල්ලා කියලා බයිබලයේ නැති දෙවි කෙනෙක් වෙතට ලංවීමක් ගැනවත් වෙන මිත්‍යා දෘෂ්ටික වෙනත් ඒ දෙවිවරුන් වෙතට ලංවීමක් ගැන නෙමෙයි අපි සැබෑ කිතුණුවන් ලෙස අපි මේ කතා කරන අපේ දෙවියන් වහන්සේ ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ වෙතට ලංවීම. දැන් මේ කාරණාවෙ උන්වහන්සේ වෙතට ලංවීමේදී ප්‍රධාන කොටසක් ලෙස අපි දකින දේ තමයි අවංකකම. මගේ හදවතට නිතරම උන්වහන්සේ දෙන බරක් ඒ කාරණාව. අපි දකිනවා දෙවියන් වහන්සේත් එක්ක ඒ උන්වහන්සේ සමග ඒ සැබෑ ලෙන්ගතුකම නැත්නම් සැබෑ සම්බන්ධතාවයකට ලංවීම නැත්නම් ඒක ඇවිල්ලා මේ ආදර සම්බන්ධතාවයක් තමයි. නමුත් ඒක ඒ හැඟීම් ඒ චිත්තාවේගයන් වලට වඩා අපි කියන ඉමෝෂන්ස් කියලා ඒකට වඩා බොහෝ ගැඹුරට අපගේ ආත්මය දක්වා ඒ ගොස් අපගේ ක්‍රියාවෙන් පිළිඹු වෙන්නා වූ දෙයක් මේ කාරණාව. මේක සාම්ප්‍රදායික දෙයක් නෙමෙයි. මේක අපගේ අතුලාන්තයෙන් ස්වභාවයෙන් අපි කියන්නේ ස්වභාවිකව වෙන්න ඕන දෙයක්. මේ ලෙන්ගතුකම. මේ දෙවියන් වහන්සේ වෙතට ලංවීම. ඒකට ප්‍රධානම අවශ්‍ය කාරණාව තමයි අවංකකම. අවංකකම. ඒ කියන්නේ දෙවියන් වහන්සේ ඉදිරියේ අවංකකම ගැන මම මේක අපි මිනිස්යන් ඉදිරියේ අවංක වෙන්න ඕන එක හරි. නමුත් මම මේ කියන්නේ ඊට වඩා අපි දෙවියන් වහන්සේ ඉදිරියේ අවංක වෙන්න ඕන. දෙවියන් වහන්සේට අවංක වෙන්න ඕන. හිතෝපදේශ 3 වෙනි පරිච්ඡේදයේ 32 කියනවා මක්නිසාද වංක තැනැත්තා ස්වාමින් වහන්සේට පිළිකුලක්ය. නමුත් උන්වහන්සේගේ මිත්‍රකම අවංක අය සමග ඇත්තේය.
හිතෝපදේශ 3 වෙනි පරිච්ඡේදයේ 32 මං කතා කළේ. බලන්න එතනදී කියනවා වංක, ඒ කියන්නේ වංක කියන අවංක නැති. වංක මිනිස්සු දෙවියන් වහන්සේට පිළිකුලක්ලු. එහෙනම් ඔබ මම අපි දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස අපි දෙවියන් වහන්සේ ඉදිරියේ අවංක නැත්තම්, ඒ කියන්නේ වංක නම් අපි දෙවියන් වහන්සේට පිළිකුලක්. අර අද බොරු ඉගැන්වීම් තිබෙනවා කිතුණුවන් අතර. ලංකාවෙත් අද ව්‍යාජ ඉගැන්වීමක් තිබෙනවා. ගැලවීම ලැබුවම ඒක නැති වෙන්නේ නැහැ. ඒක විනාශ වෙන්නේ නැහැ කියලා ව්‍යාජ ඉගැන්වීමක්. අර මේ කැල්වනිස්ලා හරහා ආපු දෙයක් අද ලංකාවෙත් ඒක මිනිස්සු පිළිගන්න තත්ත්වයට පත් වෙමින් සිටිනවා. ගැලවීම මේක නැති වෙන කාසියක් නෙමෙයි කියලා කියනවා මිනිස්සු. ගැලවීම දෙවියන් වහන්සේගේ දෙයක්. ඒක නැති වෙන්නේ කොහොමද කියලා මිනිස්සු වචනයෙන් එහා ගිහිල්ලා, වචනේ සන්දර්භයෙන් එහා ගිහිල්ලා තර්ක විතර්ක කරලා අද ජය ගන්න උත්සාහ කරනවා මේ දේවල්. නමුත් බයිබලයේ පැහැදිලිව තිබෙනවා ගැලවීම ලැබපු අයට තමයි මේ විශේෂයෙන් මේ පාවුල් තුමාලා, පේත්‍රස්ලා, යාකොබ්ලා මේ යැවුම් පත්‍ර ලිව්වේ ගැලවීම ලබලා සිටින කිතුණුවන්ට. නැතුව මේ ගැලවීම ලබලා නැති කිතුණුවට නෙවෙයි. සුද්ධාත්ම බෞතිස්මයේ අන්‍ය භාෂා ලකුණ සහිතව සුද්ධාත්ම බෞතිස්මයේ ලබාලා සිටින. දැන් ඔබ කියනවාද සුද්ධාත්ම බෞතිස්මයේ ලබලා තිබෙන අන්‍ය භාෂා ලකුණ සහිතව සුද්ධාත්ම බෞතිස්මයේ ලබලා තිබෙන කිතුණුව ගැලවීම ලබලා නැහැ කියලා. ගැලවීම ලබලා සිටින කිතුණුවන්ටයි මේ යවුම් පත්‍ර තිබෙන්නේ. ඒගොල්ලන්ටයි අවවාද කරන්නේ. ඒ අවවාදේ පිළිගන්නේ නැති ගැලවීම ලැබපු කිතුණුව ස්වර්ගයට යන්න හම්බෙන්නේ නැහැ එහෙම වුණොත්. බොරු ඉගැන්වීම් වලින් ප්‍රවේශම් වෙන්න ඕන මේ කාලය තුල ඔබ මම. උන්වහන්සේ කියනවා වංක තැනැත්තා ස්වාමින් වහන්සේට පිළිකුලක්. එහෙනම් අපි දෙවියන් වහන්සේට මේ ලං වෙන්න, උන්වහන්සේ තුල ලෙන්ගතු කමකට පැමිණෙන්න අපි උත්සාහ කළ යුතුව තිබෙන මේ කාලය තුල, විශේෂයෙන් මේ අවසාන කාලය තුල ඔබ මම වංක නම් ඒක බයිබලයේ කියනවා ඔබ මම අපි දෙවියන් වහන්සේට පිළිකුලක්. ඒ නිසා ප්‍රවේශම් වෙමු. උන්වහන්සේගේ මිත්‍රකම අවංක අය සමග වන්නේ. අවංක අයත් එක්ක දෙවියන් වහන්සේගේ මිත්‍රකම තිබෙනවලු. ඒ මිත්‍රයෙක් එක්ක අපි දකිනවා ලෙන්ගතුකම තිබෙනවා. සාමාන්‍යයෙන් අපි මිත්‍රකම බැලුවොත් එම මිත්‍රයන් එක්ක ඒ ලං භාවය තිබෙනවා. රහස් අපි කතා කරනවා සමහර වෙලාවට. ඊට වඩා දෙයක් ගැන මම මේ කතා කරන්නේ. ඊට වඩා දෙයක් ගැන මේ කතා කරන්නේ. අපි දකිනවා දැන් මේ අවංකකම ගැන කතා කරනකොට හිතෝපදේශ 10 වෙනි පරිච්ඡේදයේ 39 කියනවා ස්වාමින් වහන්සේගේ මාර්ගය අවංක අයට බලකොටුවක්ය. අයුතුකම් කරන්නන්ට විනාශයක්ව තිබේ. බයිබලයේ කියන්නේ ස්වාමින් වහන්සේගේ මාර්ගය අවංක අයට බලකොටුවක්. ස්වාමින් වහන්සේගේ මාර්ගය අවංක අයට බලකොටුවක්. ස්වාමින් වහන්සේගේ මාර්ගය අපි දකිනවා යේසුස් වහන්සේගේ මාර්ගය. උන්වහන්සේ කිව්වා උන්වහන්සේ තමයි ජීවනය, උන්වහන්සේ තමයි සත්‍ය, උන්වහන්සේ තමයි මාර්ගය. එහෙනම් මේ ස්වාමින් වහන්සේගේ මාර්ගය කිව්වා මේ යේසුස් වහන්සේ තුල අපි මේ යන ගමන, උන්වහන්සේනේ මාර්ගය. උන්වහන්සේගේ මාර්ගය අවංක අයටයි බලකොටුවක් වෙන්නේ. අපි දෙවියන් වහන්සේට ගැලවීම ලැබුවා වූ අපට යේසුස් වහන්සේ තමයි මාර්ගය. එහෙනම් මේ උන්වහන්සේගේ වචනේ, උන්වහන්සේ තමයි වාක්‍යano. උන්වහන්සේගේ වචනය තුල අපි මේ ගමන ගොඩ නැගෙනවා. අපි උන්වහන්සේගේ වචනය තුල ස්ථාපිත වෙමින් මේ ගමන යනවා. වර්ධනය වෙමින් අපි මේ ගමන යනවා. එහෙමනම් අන්න මේ ගමන, මේ මාර්ගය, මේ ස්වාමින් වහන්සේගේ මාර්ගය අවංක අයට බලකොටුවක්. අයතුකම් කරන්නන්ට නම් විනාශයක්ව තිබෙනවා කියලා බයිබලයේ කියනවා. නිසා අපි අවංක වෙන්න ඕන. අවංක වුණොත් තමයි ස්වාමින් වහන්සේගේ මාර්ගය, නැත්තම් අපි මේ යන්නා වූ ඇදහිල්ලේ මේ ගමන අපිට බලකොටුවක් වෙන්නේ. බලකොටුවක් කියලා කිව්වම තේරුම් ගන්න මේ ආත්මික දේවල් වල, ආත්මික මේ අන්ධකාර, මේ සතුරන්ට විරුද්ධව තිබෙන බලකොටුව. හිතන්න එපා අපි දෙවියන්වහන්සේගේ දරුවෝ කිව්වම අපිට පීඩා වෙන්නේ නැහැ, මැරෙන්නේ නැහැ කියලා හිතන්න එපා. එහෙමනම් ඔබ මම වැරදි මෝඩයෝ. එහෙනම් ඔබ මම. මොකද ඒකට හේතුව? ඔබ බලන්න, අපි බලන්න ඕන දෙයක් තමයි ඒ උන්වහන්සේ ඒ සභාව ආරම්භයේ පටන් බලන්න බහුතරයක් කිතුණුවන් උන්ගේ ජීවිත වලින් වන්දි ගෙවන්න උනා. අපි දන්නවා ඒ දේ. අදටත් එහෙමයි. මේ අවුරුදු 2000 තුලත් එහෙමයි. අදටත් 60%ක් 70ක් තමයි, සමහර විට ඊටත් වඩා වැඩි. මේ ලෝකයේ කිතුණන්ගේ වැඩි ප්‍රතිශතයක් ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇදහිල්ල වෙනුවෙන් දුක් විඳිනවා, පීඩා විඳිනවා, මරණයටපත් වෙනවා, බොහෝ දේ නැති වෙනවා, ඔවුන්ගේ දේපල ඉඩකම් කඩම් නැති වෙනවා, ඔවුන්ගේ මානව අයිතිවාසිකම් නැති වෙනවා, සිරගතව සිටිනවා, ප්‍රේමණීයන් අහිමි වෙනවා. දැන් එතකොට මේකද බලකොටුව කියලා මිනිස්සු අහන්න පුළුවන්. එහෙම නෙමෙයි. මේක ආත්මික දෙයක්. මොකද මේ පොළවේ පාවුලුතුමා පවා කියනවා මරණය අපිට ලාභයක්.
ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින අයටයි මරණය ලාභයක් වෙන්නේ. ඒ නිසා අවංක අයට මේක බලකොටුවක් වෙනවා. අපි අවංකව උන්වහන්සේ තුල මේ ගමන යනවා නම්, උන්වහන්සේට ලං වෙන්න උත්සාහ කරනවා නම්, අපිට මේ මුළු මේ මධ්‍යවකාශයේ ක්‍රියා කරන, මේ ලෝකයේ තුල ක්‍රියා කරන සියලු මේ පරාක්‍රමධාරීන්, අශුද්ධ බලවේග වලට විරුද්ධව අපිට උන්වහන්සේ සිටිනවා. උන්වහන්සේ බලකොටුවක්ව සිටිනවා. ඒ නිසා අපි අයිතුකම් කරනවා නම්, නැත්නම් අපි කලින් කතා කරපු විදිහට අපි තුල වංකකම නම් තියෙන්නේ, අපව විනාශ වෙන්න යනවා. ලූක් 8 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයේ කියනවා, අපි දකිනවා අර වපුරන්නාගේ උපමාව. සරුබිමේ ඒවා නම් අවංක වූ යහපත් සිතින් වචනය අසා තදින් අල්ලාගෙන ඉවසීමෙන් පලදරන්නෝය. දැක්කනේ? අවංක සිතින් වචනය අසා. ඒ නිසා මගේ හදවතට උන්වහන්සේ කතා කරපු ප්‍රධාන දේ තමයි දෙවියන් වහන්සේට ලං වෙන්න නම්, දෙවියන් වහන්සේ සමග ලෙන්ගතුකමකට පැමිණෙන්න අවශ්‍ය ප්‍රධානම දේ අවංකකම. අනිත් හැම දෙයකටම ඉස්සෙල්ලා අවංකකම බලාපොරොත්තු වෙනවා. මම මේ කතා කරන්නේ අවංකව මගේ හදවතට, මගේ ආත්මයට දෙවියන් වහන්සේ නිතර කියන දේ. අපි දකිනවා එක රාජාවලියේ 9 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ කියනවා, ඉතින් නුඹේ පිය වූ දාවිත් හැසිරුණාක් මෙන්. දැන් මෙතනදී මේ සලමොන්ට කියන්නේ අනාගත වාක්‍යයක් විදිහට. ඉතින් නුඹේ පිය වූ දාවිත් හැසිරුණාක් මෙන් නුඹ මා ඉදිරියේ සිටේ ඇද නැතිකමින්ද අවංකකමින්ද හැසිරෙමින් මා විසින් නුඹට අනකල සියල්ලේ ප්‍රකාරයට කර මාගේ පනත්ද විනිශ්චයවල්ද පවත්වන්නේහි නම් කියලා කොන්දේසියක් දමලා තවත් බොහෝ දේ උන්වහන්සේ කතා කරනවා. මට ඒවා මේ කතා කරන දේවල් මෙතනදී කියන්නේ නැහැ. මෙතන මේ කොන්දේසිය බලන්න. ඒ සලමොන්ට කියනවා අනාගත වාක්‍යයක් ලෙස දාවිත් තුමාව මතක් කරලා, ඉතින් නුඹේ පිය වූ දාවිත් හැසිරුණාක් මෙන් නුඹ මා ඉදිරියේ සිතේ ඇද නැති කමින්ද අවංක කමින්ද හැසිරීමක් ගැන දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනවා. අපි දකිනවා දාවිත් ඒ කුඩා කාලේ අර බැටළුවන්ව බලාගත්ත කාලේ පටන් ඒ කාලේදී දෙවියන් වහන්සේ තුල දාවිත්ට අත්දැකීම් තිබුණා. එදා ඒ ස්ථානයේ පටන් දාවිත්තුමා රජකමට යන යෑමේ ගමන අපි බයිබලයේ දකිනවා. පස්සේ එයා තුල වුණා වූ පාප, එයා තුල වුණා වූ ඒ වැටීම් අපි දකිනවා. ඒව ගැන කොහොමද දාවිත්තුමා පසුතැවිලි වුණේ? අපි ඒව දකිනවා බයිබලයේ පුරාවට. දැන් ඒකට ප්‍රධාන හේතු බයිබලයේ බාන දෙවියන් වහන්සේ මේ දාවිත් ගැන කියනවා මොකද්ද? මගේ සිතට එකඟ මිත්‍රයා කියලා. මගේ සිතට එකඟ තැනැත්තා කියලා කියනවා. මගේ සිතට එකඟ තැනැත්තා. දැන් සිතට එකඟ තැනැත්තෙක් ලෙස දාවිත්තුමා ගැන දෙවියන් වහන්සේම කියනවා. ඒකට හේතුව මොකද්ද? දාවිත්තුමා ස්වාමින් වහන්සේ ඉදිරියේ නිතරම ඒ සිතේ ඇද නැති කමින් සහ අවංක කමින් හැසිරුණා. මෙතනදී ඒක දෙවියන් වහන්සේ නැවත සාලමොන්ට මතක් කරනවා. එයාගේ තාත්තා ගැන පුතාට මතක් කරනවා දෙවියන් වහන්සේ. ඒ නිසා අවංක කමින් හැසිරෙන්න ඕන. මේක ප්‍රධානතම දේ. දෙවියන් වහන්සේට ලං වෙමින් උන්වහන්සේ තුල ලෙන්ගතු ඒ සම්බන්ධතාවයකට පැමිණෙන්න ඕන ප්‍රධානම දේ අවංකකම. දාවිත් පාපයට වැටුණ මොහොතේ දාවිත් අවංක වුණා. දාවිත් අවංක වුණා. අපි දකිනවා ගීතාවලියේ 15 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදවල අපි බොහෝ අසන පදයක්. ස්වාමිනේ ඔබගේ මණ්ඩපයේ සිටින්නේ කවුද? ඔබගේ පිරිසුදු කන්දේ වසන්නේ කවුද? අවංක ලෙස හැසිරෙන්නා වූ, ධර්මිෂ්ඨකම් කරන්නා වූ, සිතින් සැබෑව කියන්නා වූ තැනැත්තේ. එතනත් බලන්න. ඔබගේ අද මණ්ඩපය නෑ, අද මණ්ඩපයක් නෑ. අද ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වය අපිට ඕනම ස්ථානයක තිබෙනවා. මේ මණ්ඩපය කියලා කිව්වම එතන ඒ අද අතිශුද්ධ ස්ථානයට අපිට ලං වෙන්න පුළුවන්. මොකද යේසුස් වහන්සේගේ පූජාව තුළ උන්වහන්සේ උන්වහන්සේම ඒ උත්තම පූජකයාණන් ලෙස ඒ අතිශුද්ධ ස්ථානයට තිරේ මැදින් උන්වහන්සේ ඇතුල් වෙලා ඒ හැකියකම ඔබට මට දීලා තිබෙනවා. ඒ නිසා ඒ උන්වහන්සේගේ මණ්ඩපයේ සිටින්නේ කවුද? නැත්නම් උන්වහන්සේගේ අභිමුඛත්වයේ උන්වහන්සේගේ ඒ සුද්ධ ස්ථානයේ සිටින්නේ කවුද? දැන් මේ උන්වහන්සේගේ මණ්ඩපය කියලා කියන්නේ මේ සභාව නෙමෙයි. හොඳයි, සභාව කියන්නේ මේ අද මේ කතා කරන මිනිස්සු එකතු වෙන ගොඩ නැගිල්ල නෙමෙයි. නැතුව ස්ටේජ් එකවත් පුල්පිට් එකවත් නෙමෙයි. මණ්ඩපේ. අද මේ සමහර කිතුනෝ ගැලවීම ලැබු මේ අද මේ පෙන්තකොස්ත කිතුනෝ ඒවත් මේ ආත්මීකරණය කරගෙන ඉන්නේ. මම දකිනවා. මම ඕන තරම් දකිනවා.
ස්ටේජ් එක හරියට මේ ස්ටේජ් එක කියන්නේ මේ දෙවියන් වහන්සේ වැඩ වාසය කරන අතිශුද්ධ ස්ථානය වගේ සමහරු සලකන්නේ. ස්ටේජ් එකට අනිත් අයට ඇවිදින්නවත් නගින්නවත් දෙන්නේ නැහැ. මේකට මම කියන්නේ මොකක්ද දන්නවද? අර සාම්ප්‍රදායික සභාවල් වලින් ආපු මහල්ලියන්ගෙන් ඉගැන්වීම් වලින් ආපු බොරු බය. මේකට මම කියන්නේ. දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ උන්වහන්සේගේ නාමයෙන් උන්වහන්සේගේ දරුවන් වැඩවසන ස්ථානයේ සිටින උන්වහන්සේගේ අභිමුඛත්වයේ ස්ටේජ් එකේවත් උන්වහන්සේගේ අභිමුඛත්වයේ පුල්පිට් එකේවත් නෙමෙයි තියෙන්නේ. සමහරු පුල්පිට් එකට සමහරස පුල්පිට් වල තමාගේ සභාවල පුල්පිට් එකට යනකොට සපත්තු ගලවලා යන්නේ. ඒ වගේම පිටරටට ගියාම ඒවල එහෙම දෙයක් නැති නිසා ස්ටේජ් එකට පුල්පිට් එකට එනකොට සපත්තු දාගෙන යන්නේ. ඔන්න සමහරු කියන දේවල්. අර ඒ දේට ඒ විදිහට තමයි මිනිස්සු කතා කරන්නේ. වංක මිනිස්සු. අවංකකම නැහැ ඒගොල්ලෝ තුල. දෙවියන් වහන්සේ ක්‍රියා කරන්නේ ඔබ තුල මා තුල. සභාවේ ස්ටේජ් එක තුලවත් පුල්පිට් එකක් තුලවත් නෙමෙයි. එතන සුද්ධකමක් නැහැ. එතන මහලුකු අර එදා මේ මෝසස්ගේ කාලේ මණ්ඩපේ තිබුණු විදිහට දෙවියන් වහන්සේ ඒ ස්ථානේ අර තුමක් වගේ ඇවිල්ලා එහෙම ක්‍රියා කරන්නේ නැහැ. ඒක වටිනාකමක් නැති ස්ථානයක්. පුල්පිට් එක ස්ටේජ් එක වටිනාකමක් නැති ස්ථානයක්. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ නාමයෙන් රැස් වෙන ස්ථානයේ උන්වහන්සේ ක්‍රියා කරන්නේ. නමුත් මෙතනදී මම මේ අමතර දෙයක් මම මේ කිව්වේ. අද මේ පෙන්තකොස්ත කිතුණුවන් තුල තිබෙන වැරදි මේ මානසිකත්වයක්. දැන් එතනදී කියන දේ ඒ පිරිසුදු කන්දේ වසන්නේ කවුද? අවංක ලෙස හැසිරෙන්නා වූ, ධර්මිෂ්ඨකම් කරන්නා වූ, සිතින් සැබෑව කියන්නා වූ තැනැත්තේය. අවංක ලෙස හැසිරීම ගැන එතනත් කියනවා. අපි දකිනවා ගීතාවලිය 84:11. මක්නිසාද දෙවියෝ ස්වාමින් වහන්සේ සූර්යක්ය, පලිහක්ය, ස්වාමින් වහන්සේගේ අනුග්‍රහයත්, ස්වාමින් වහන්සේ අනුග්‍රහයත් මහිමයත් දෙනසේක. අවංක ලෙස හැසිරෙන්නන්ගෙන් කිසි යහපතක් නොවලක්වනසේක. දැන් මේවා වචනෙන් වචන අධ්‍යයනය කරනවානේ. මම මේ වචනේ බයිබලයේ වචනේ කියන්නේ. මොකද උන්වහන්සේගේ වචනය මම අධ්‍යයනය කරනකොට මම වචනය තවත් කෙනෙක්ට කියනවා නම් මම නිතරම වචනේ බයිබලයේ තියෙන දේ තමයි ප්‍රකාශ කරන්නේ. වචනේ ඇසීමෙන් ඇදහිල්ල පැමිණෙනවා. නිසා මෙතනදී ඒ අවංක ලෙස හැසිරෙන්නන්ගෙන් කිසි යහපතක් උන්වහන්සේ වළක්වන්නේ යන්නේ නැහැ. යහපත කිව්වම මේ ලෞකික ආශිර්වාද ගැන නෙමෙයි මෙතන කතා කරන්නේ. අවංක ලෙස හැසිරෙන්නන්ගෙන්. ඒ නිසා මේ වචනේ කිහිපයක් විතරක් මම මේ කියලා මගේ ආත්මයට උන්වහන්සේ කියන දේ මට කියන්න ඕන නිසා මේ වචනේ කිහිපයක් මට ඕන දේ කියන්න බෑනේ. දේ වචනේනේ මම කියන්න ඕනේ. ඒ නිසා දෙවියන් වහන්සේට ලං වීමේ ප්‍රධානතම අවශ්‍යතාවය තමයි අවංකකම. අවංකකම. අපි අවංකද? මම විමසන්න ඕන දෙවියන් වහන්සේ ඉදිරියේ මම අවංකද? ඔබ උන්වහන්සේ තුල විමසන්න අවංකව දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබ දෙවියන් වහන්සේට අවංකද? ඒක අපි හැමෝම කළ යුතු දෙයක්. අපි හැමෝම කළ යුතු දෙයක්. අවංකකම ප්‍රධානම දෙයක්. මේ අවංකකම තුල සිටින කිතුණුවන් ලෙස අපි තේරුම් ගන්න ඕන අනිත් දේ තමයි අපි දකිනවා උන්වහන්සේ මුල් කාලේ පටන්ම කියන ප්‍රධානම දෙයක් අදටත් අදාළ දේ. අද සමහර කිතුණෝ මේක බාල්දු කරන දෙයක් තමයි මොකද්ද? නික්මයාම 20 වෙනි පරිච්ඡේදයේ 3 ඉඳන් අපි දකිනවා කියන දේ මා ඇර අන් දෙවිවරුන් ඇතිව නොසිටිව. කැපූ රූපයක් හෝ උඩ අහසෙහිවත් පාත පොළොෙහිවත් පොළවෙන් යට ජලයෙහිවත් තිබෙන කිසිම දෙයක සමානත්වයක් හෝ සාදා නොගනුව ඊට නමස්කාර නොකරව සේවය නොකරව මෙවැනි ආකාරයෙන් උන්වහන්සේ බොහෝ දේ කතා කරනවා. ඒ වගේම ඒකේ පල්ලෙහාට යනකොට 7 වෙනි පරිච්ඡේදයේ කියනවා නුඹේ දෙවියෝ ස්වාමින් වහන්සේගේ නාමය නිකුරුණේ ව්‍යවහාර නොකරව. මක්නිසාද ස්වාමින් වහන්සේ Tamanගේ නාමය නිකුරුණේ ව්‍යවහාර කරන තැනැත්තා නිවැරදි කාර්යයක කොට ගණන් නොගන්නාසේක. දැන් මේක මට මේවා මුලින් කිය ඉන්න ඕනේ නැහැ. දැන් මෙතනින් ප්‍රධාන දේ උන්වහන්සේ කියනවා නිතරම පුරාණ ගිවිසුමෙත් අලුත් ගිවිසුමෙත්. උන්වහන්සේ කියනවා මා ඇර අන් දෙවිවරුන් ඇතිව නොසිටිව. දැන් මේක අපි දකිනවා දස පනතේ ඒ පළවෙනි කාරණාව. අදටත් මේක එහෙමයි. අද ඔබ මම සැබෑ කිතුණුවන් වෙන්න නම් මම මේ කතා කරන්නේ සැබෑ කිතුණුවන්. මම දකිනවා අද ලෝකේ ඕන තරම් කිතුණුවෝ ඉන්නවා. වෙන වෙන දෙවිවරුත් එක්කත් ඒගොල්ලෝ ගමන යනවා. ඒගොල්ලෝ අල්ලත් එක්කත් යනවා. අල්ලත් අපේ දෙවියන් වහන්සේ කියලා හිතාගෙන ඒ මිත්‍යාව තුල සිටිනවා අද කිතුණුවෝ. විශේෂයෙන් රෝමාන කතෝලික කිතුණුවෝ මේ මිත්‍යාව තුල සිටිනවා. මොකද ඒගොල්ලෝගේ නායකයාත් මිත්‍යාව තුලනේ ඉන්නේ. ඒකයි. ඉතින් නායකයා කකුලුව ඇදේට යනවා නම් අනිත් අයත් ඇදේටනේ යන්නේ. කකුලුවට කෙලින් යන්න බෑනේ. ඒ වගේ තමයි. නමුත් අපි තේරුම් ගන්න ඕන උන්වහන්සේ හැර වෙන දෙවි කෙනෙක් නැහැ. අපි රූප නමස්කාර කරන්නේ ඒක හරි. නමුත්
බයිබලයේ පරණ අලුත් කිවිසුමෙත් කියනවා රූප නමස්කාරයෙන් පලා යන්න කියලා කියනවා පාවුලතුමා පවා. ඒ නිසා ඔබ මම අද ඇත්තට සැබෑ කිතුණුවන් ලෙස ඔබ මම ඇත්තට රූප අපිට නැහැ. රෝමාන කතෝලික රූප තියාගෙන ඒවා සාධාරණීකරණය කරගෙන ඒවා තියාගෙන ගිනිවිලට යයි. අවංකව ලෙස යටහත් වෙලා පසුතැවිලා ඒ රූප නමස්කාරය ඒවට සේවය කරන ඒවා රූප පිළිම තියාගෙන ඒවට දුම් ගගහ පාරවලල ගෙනියන ඒවා පාපිෂ්ඨ පිළිකුල් දේවල් දෙවියන් වහන්සේට මේවා ගැන වෙනම රෝමාන කතෝලිකයන්ගේ ව්‍යාජත්වය ගැන වෙනම වීඩියෝ මම අවුරුදු කිහිපෙක ඉස්සෙල්ලා කරපු දේවල් මේ channel එකේ තිබෙනවා ඒවා බලන්න. ඒව ඔබට ඇනෙන සිත් ඇති වෙයි බයිබලයේ තියෙන දේවල් තමයි කියන්නේ. නමුත් ඔබ මම සැබෑ කිතුණුවන් ලෙස ඔබ මම දෙවියන් වහන්සේට වඩා යම් ස්ථානයක් දෙනවා නම් යම් දේවල් වලට ඒක තමයි අපේ රූප නමස්කාරය. ඒ නිසා අපි මේ ගැන ප්‍රවේශම් වෙමු. අපි සියල්ලම අපි කරන රැකියාව දෙවියන් වහන්සේට වඩා ලොකු වෙන්න බෑ. අපගේ පෞල් ජීවිතයේ දෙවියන් වහන්සේට වඩා ලොකු වෙන්න බෑ. ඔබගේ මගේ සහකාරී නැත්නම් අපගේ දරුවෝ දෙවියන් වහන්සේට වඩා ලොකු වෙන්න බෑ. ඒ වගේම ඔය අද ඉන්නේ ඔය පාස්ටර් කෝට් ඩබල් කොටේෂන් ඇතුලේ පාස්ටර් කියලා කියන කට්ටිය අපිට ලොකු වෙන්න බෑ. බයිබලේ නම් අලුත් කිස්මේ පාස්ටර්ලා කියලා සේවයක් තියෙනවා, කැඳවීමක් තිබෙනවා, තනතුරු නාමයක් නම් බයිබලේ නැහැ. ඒ නිසා මේවා ගැන ප්‍රවේශම් වෙමු. දෙවියන් වහන්සේට වඩා ඔබ සේවය කරන අයට හෝ තවත් කිතුණුවෙට හෝ තවත් වෙන දේවල් වලට හෝ ඔබ කරන රැකියාවට හෝ ඔබ ආස කරන ඔබගේ යම් කාරණාවක් වෙන්න පුළුවන් ඒවටද ඔබ වැඩිපුර වෙහෙස වෙන්නේ, වැඩිපුර මහන්සි වෙන්නේ, වැඩිපුර අවධානය යොමු කරන්නේ. එහෙනම් ඒක ඔබගේ මගේ ඉදිරියේ රූපයක්ව තිබෙනවා. නිසා මේවා ගැන ප්‍රවේශම් වෙමු. අපි දෙවෙනි ආසිද්‍රී දැන් අවංකවනේ මේ දේවල් දැන් කරන්න ඕනේ. දැන් අවංකකම තමයි මුලින්ම කතා කරේ. අවංකකම තුල අපි මුලින්ම තේරුම් ගමු දෙවියන් වහන්සේ කියන දේ ඒක එදත් අදත් එහෙමයි. අදටත් උන්වහන්සේ හැර වෙන දෙවි කෙනෙක් නැහැ. වෙන කිසිම ආගමක දර්ශනයක බෞද්ධ ආගම වෙන්න පුළුවන්. බෞද්ධ ආගමෙත් ඉන්නවනේ දෙවිවරු. මොකද බෞද්ධ ආගම අද මිශ්‍ර වෙලා ඉන්නේ Hindu ආගමත් එක්ක. අපි දකින්නවනේ රටේ ඉන්න නායකයොත් රතු නූල් දාගෙන කාගේ පස්සේද යන්නේ කියලා මේ දවස්වල. නිසා ලංකාවේ අද බෞද්ධයෝ අපිට කියන්න ඕනේ බෞද්ධ කියන්නේ ආගමක් නෙමෙයි කියලා අපිට කියන්න ඕනේ ආගමක් තමයි අද. දර්ශනයක් විතරක් නෙමෙයි ඒක අද. විවිධ අදහෙලිකම බෞද්ධ දර්ශනය තුල එකතු වෙලා අද ආගමක් ඒගොල්ලොත් හන්දියක් ගානේ මැටි රූප ගල් පිළිම ඒවා සෙට් කරගෙන ඒවට ලවුඩ් ස්පීකර් පවා සෙට් කරගෙන අර හැම ත්‍රිවිල් කාරයෝ ත්‍රිවිල් බජාර් වල ස්ථානවල අලුත් රැල්ලක් තියෙනවනේ ඒ ත්‍රිවිල් කට්ටිය සෙට් වෙලා එතන වෙනම පිළිමයක් හදා ගන්නවා. ඒගොල්ලෝ වෙනම ලවුඩ් ස්පීකර් එකක් දාගෙන අර ශබ්ද දූෂණය කරමින් එක දේවල් දානවා එතන. ඒ හන්දියෙන් යනකොට ඉතින් ඒ ශබ්ද දූෂණය එතන. එනිසා අද පිළිම නමස්කාරය ලංකාවෙත් තියෙනවා. ඒක දෙවියන් වහන්සේගේ පිළිකුලක්. ඒක නිසා සැබෑ කිතුණුවන්නේ මම ඔබ මුළු ආත්මයෙන්ම අපි ඒක පිළිකුලක් ලෙස සලකන්න ඕන. ඒ බයිබලයේ තියෙන දේ මම මේ කියන්නේ. ඒවට ගෞරව කරන්න අපිට බෑ. අන්‍ය ආගම් වලට ගෞරව දෙන්න අපිට බෑ. අපි මිනිස්සුන් ගැන යහපත් ලෙස සලකන්න ඕන. ඒක හරි. නමුත් අන්‍ය ආගමික දේවල් වලට අපිට ගෞරව කරන්න බෑ. අන්‍ය ආගමික චාරිත්‍ර වාරිත්‍ර වලට අපිට ගෞරව කරන්න බෑ. සිංහල අවුරුද්දට දෙන කැබිලි පෙබිලි අපිට කන්න බෑ. පෙදේනි කන්න බෑ. කිරි දාන කන්න බෑ. මම මේ කියන්නේ දැන් මේ දේවල් මේ ඇතුළු මේ සියලු දේවල් ඉදිරියේ අපි තේරුම් ගන්න ඕන දේවල් තමයි අපි දෙවනාන්සිරි අවංකව උන්වහන්සේ හැර වෙන දෙවි කෙනෙක් නැති බවත් අපවිත්‍ර දේවල් වලට අතකසා ගසන්න බැරි බවත් අපි තේරුම් ගන්න ඕනේ දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස. මේක උන්වහන්සේ බලාපොරොත්තු. අපි උන්වහන්සේට ලං වෙන්න නම් උන්වහන්සේ තුල ලෙන්ගතු කමකට පැමිණෙන්න නම් අපි මේවා තේරුම් ගන්න ඕන. අපි මේවා තේරුම් ගන්න ඕන. ඒ නිසා ඒ වගේම මේ 7 වෙනි පදේ නික්මයාම 20 නිකුරනේ උන්වහන්සේගේ නාමයේ ව්‍යවහාර කරන්න එපා කියන දේ. අද මම දකිනවා මම නිතරම අන්තර්ජාලයේ තුල සැරිසරන ඒ සම්බන්ධව සිටින බොහෝ දේවල් මේ පරිශීලනය කරන මිනිස්සුන්ගේ සම්ම දන්නවා. දෙවියන්වහන්සේගේ නාමයේ බොහෝ අය නිකුරනේ භාවිතා කරන වෙලාවකට අපිටත් දෙන්න පුළුවන් අනේ දෙයියනේ කියලා කියවෙන්න පුළුවන්. අපි ඒ ගැන ප්‍රවේශම් වෙන්න ඕනේ දෙවියන්වහන්සේ අවංක වෙනවනම්. දැන් ඉංග්‍රීසියෙන් නම් කියන්නේ oh my god කියනවා. oh my god එක දැන් gosh කියනවා. oh my gosh නැත්තම් holy කියලා මොකක් හරි නමක් දානවා. holy cow කියනවා සමහරු. holy කියලා තව මොකක් හරි දානවා. oh god my god කියනවා. oh jesus කියනවා. දැන් මේවා හරි පාපිෂ්ඨ දේවල්. අනේ දෙයියනේ අනේ යේසුනේ කියලා අපිට ලෞකික දේවල් අපේ ජීවිත ගමනේදී අපිට කියවෙනවා. අපි ප්‍රවේශම් වෙනකොට මේ දේවල් ගැන. යේසුස් වහන්සේගේ නාමයෙන් නැත්නම් දෙවියන් වහන්සේගේ නාමයෙන් අපිට නිකුරුනේ ව්‍යවහාර කරන්න බෑ. ඒ නිසා අපි ඒව ගැන බොහෝ ප්‍රවේශම් වෙන්න උත්සාහ කරමු. මම මේ කතා කරේ කුඩා දෙයක් විතරයි මේ දසපනතේ. හරි දසපනත ඕනේ නැහැ කියලා කිතුනෝනේ ඉන්නේ. පෙන්තකොස්තු.
දසපනත් අපිට වැඩ අඩක් නෑ. දැන් තියෙන ප්‍රේමයයි මොකද අනුග්‍රහයයි බලාපොරොත්තුවයි ප්‍රේමයයි විතරයි. අද කිතුණුවන්ගේ කටේ තියෙන ඕක විතරයි. ඒ කියන්නේ බයිබලේ වෙන දෙයක් නෑ අද කිතුණුවන්ට. දැන් පවතින්නේ ප්‍රේමයයි බලාපොරොත්තුවයි කියලා අර මට ඒ වචනේ මතක නෑ. ඒක තමයි ලස්සනට කියන්නේ මිනිස්සු අද කිතුණු. ඒ නිසා මේව තේරුම් ගන්න ඕන. උන්වහන්සේ හැර වෙන දෙවි කෙනෙක් නෑ. ඒක එදත් එහෙමයි. ඒක අදත් එහෙමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. අපි දන්නවා ඉදිරි කාලේ ඉක්මනින්ම නබෝ දවසකදී උන්වහන්සේ සභාව ඔසව ගන්නවා. දෙවියන් වහන්සේගේ උදහස මේ ලෝකෙට වගුරුවන්ට යනවා. එතකොට මම කලින් අපි අධ්‍යයනය වලත් අපි කතා කරපු විදිහට ඔය එන්නා වූ ස්වභාවික විපත් දෙවියන් වහන්සේ වන්නේ. අහසෙන් ගින්දර එවනවා. අහසෙන් ගෙන්දගම් මේ මොනවාද ගල් වැසි එවනවා. බොහෝ ස්වභාවික විනාශයන් මේ ලෝකේ මීට මතු වෙච්ච නැති දේවල් වෙන්න යනවා. එතකොට කට්ටිය මොනා කියයිද දන්නේ නැහැ. ක්ලයිමේට් චේන්ජ්ද මොන චේන්ජ්ද කියලා කියයිද දන්නේ නැහැ අපි. නිසා අපේ දෙවියන් වහන්සේ ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේ මේ දේ කරනවා ඉදිරියේදී. ඒ නිසා අපි දෙවියන් වහන්සේ ඉදිරිය අවංක වෙන්න. දෙවියන් වහන්සේ හැර ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේ හැර නැත්නම් යාකෝබ් ආබ්‍රහම් ඊසාක් යාකෝබ්ගේ දෙවියන් වහන්සේ හැර වෙන දෙවි කෙනෙක් නැහැ. අපි අවංකව එක විශ්වාස කරලා ඒ දිය යුතු ගෞරවය අපි දෙවියන් වහන්සේට දෙන්න ඕන. අපි දකින යොහන් 14 පරිච්ඡේදයේ 21 ඉඳන් යමෙක් මාගේ ආඥා පිළිගෙන ආරක්ෂා කෙරේද මට ප්‍රේම කරන්නේ ඔහුය කියලා යේසුස් වහන්සේ කියනවා. මට ප්‍රේම කරන්නා මගේ පියාණන් විසින් ප්‍රේම කරනු ලබන්නේ. මමද ඔහුට ප්‍රේම කොට ඔහුට ප්‍රකාශ වන්නෙමි කීසේක. ඊට පස්සේ ඉස්කාරියොත් නොවන යූදස් උන්වහන්සේට කතා කොට ස්වාමිනි ඔබ ලෝකයාට ප්‍රකාශ නොවි අපට ප්‍රකාශ වෙන්නේ කුමක් නිසාදයි උන්වහන්සේට කීවේය. යේසුස් වහන්සේ උත්තර දෙනවා. ඔහුට උත්තර දෙමින් යමෙක් මට ප්‍රේම කරන්නේ නම් ඔහු මාගේ වචනේ ආරක්ෂා කරන්නේය. මාගේ පියාණන් වහන්සේද ඔහුට ප්‍රේම කරනසේක. ඊට පස්සේ අපි ඔහු ළඟට ඇවිත් ඔහු සමග වාසය කරමු. මට ප්‍රේම නොකරන්නා මගේ වචනය ආරක්ෂා නොකරයි. නුඹලා අසන වචනය මාගේ නොව මා එවූ පියාණන් වහන්සේගේ. මම නුඹලා සමග සිටියදීම මේ දේවල් නුඹලාට කීවෙමි. නමුත් මාගේ නාමයෙන් පියාණන් වහන්සේ එවන සනසිලිකාරයන් වහන්සේ එනම් ශුද්ධාත්මයන් වහන්සේ නුඹලාට සියල්ල උගන්වමින් මා විසින් නුඹලාට කියන ලද සියල්ල නුඹලාට සිහි කරවනසේක කියලා යේසුස් වහන්සේ මෙතනදී කියනවා. ඒ ආඥා පිළිගෙන ඒවා ආරක්ෂා කරන අය තමයි අපි. අය තමයි දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා කියලා බයිබලයේ යේසුස් වහන්සේම කියන්නේ. ඒ නිසා අපි මේ දෙවියන් වහන්සේට ලං වීමේ නැත්නම් උන්වහන්සේ තුල ඒ කුළුපඟ ඒ සම්බන්ධතාවයකට අපි ලං වෙන්න අපි දරුවන් ලෙස අපි මේක තේරුම් ගන්න ඕන. උන්වහන්සේගේ ආඥාවල් අපි ආරක්ෂා කරන්න. මම මෙතනදී දැන් ආඥාවල් මොනවද කියලා කියන්නේ නැහැ. මම මේ සාරාංශයක් ඉක්මනට කියන්නේ. ශුද්ධාත්මයන් වහන්සේ නැතුව මේ ගමන යන්න බෑ. ඊට ඉස්සෙල්ලා මම වීඩියෝ එකක් දැම්මා. අන්‍ය භාෂා ලකුණ සහිතව ශුද්ධාත්ම බෞතිස්මය ලැබීම ගැන. ශුද්ධාත්මයන් වහන්සේ නැතුව මේ යේසුස් වහන්සේමයි කියන්නේ. ශුද්ධාත්මයන් වහන්සේ නැතුව අපිට මේ ගමන යන්න බෑ. ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල මා තුල නැත්නම් අපිට දෙවියන් වහන්සේ වෙතට ලං වෙන්න බෑ. දෙවියන් වහන්සේ වෙතට අපිට ලං වෙන්න බෑ. උන්වහන්සේ සමග ඒ ඉන්ටිමේට් ඒ රිලේෂන්ෂිප් එකට අපිට පැමිණෙන්න බෑ. ඒ නිසා ඒක ගැන ප්‍රවේශම් වෙන්න ඕන. ඒ වගේම අපි දකිනවා අර ලියන්නන්ගෙන් එක්කෙනෙක් යේසුස් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා මාක් 12:28 ඉඳන් ඒක සඳහන් වෙනවා. එතනදී යේසුස් වහන්සේ කියනවා යේසුස් වහන්සේ උත්තර දෙමින් ප්‍රධාන එක නම් අහෝ ඊශ්‍රායල් අසන්න අපේ දෙවියන් වහන්සේ ස්වාමින් වහන්සේය. උන්වහන්සේ එකම දෙවියන් වහන්සේ. මේ යේසුස් වහන්සේ ද්විතීය කතාව 6 වෙනි පරිච්ඡේදයේ උපුටා ගනිමින් කියනවා උන්වහන්සේ එකම දෙවියන් වහන්සේ. නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද නුඹේ දෙවියන් ස්වාමින් වහන්සේට ප්‍රේම කරන්න යන එක ප්‍රධාන ආඥාව. දෙවෙනි එක නම් නුඹට මෙන් නුඹේ රසලසයාට ප්‍රේම කිරීම යන්නේ. දැන් මෙතනදී බාන නුඹේ මුළු හෘදයෙන් නුඹේ මුළු ආත්මයෙන් නුඹේ මුළු බුද්ධියෙන් නුඹේ මුළු ශක්තියෙන් නුඹේ දෙවියන් ස්වාමින් වහන්සේට ප්‍රේම කිරීම ඒ පුරාණ ගිවිසුමේ පටන්ම තිබෙන ආඥාවක්. යේසුස් වහන්සේ ඒකම උපුටා ගනිමින් අලුත් ගිවිසුමේදී කතා කරනවා. අපි මේ ගැනත් වෙනම කුඩා සාරාංශයක් තිබෙනවා. ඔබ බලන්න මේ channel එකේ. මේ පදේ ගැන කාරණාවක්. නමුත් දැන් අපි දෙවියන් වහන්සේට ලං වීමේදී අපි මේ දේ අප තුල තිබෙන්න ඕන. අපි දෙවියන් වහන්සේට ආදරේ කියන්නේ ප්‍රේම කරන්න ඕන කොහොමද? මුළු හෘදයෙන්, මුළු ආත්මයෙන්, මුළු බුද්ධියෙන්,
මුළු ශක්තියෙන් අපි දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න ඕන. අපි මේක අපිම විමසන්න ඕන. අපි මේක කරනවද? උන්වහන්සේට ලං වෙන්න ඕන අපි. අපිට ආශාව තියෙනවත් වෙන්න පුළුවන්. නමුත් කරගන්න බැරි හේතු අද මේ වචනය තුලින් ඔබට මට උන්වහන්සේ කතා කරයි. ඉන්සා ප්‍රවේශම්මෙමු. අපි දකිනවා ඒ යේසුස් වහන්සේ කතා කරපු වචනේ ද්විතීය කතාවේ 6 වෙනි පරිච්ඡේදයේ තිබෙන දෙයක්. ඒ කතා කළේ. ඒ නිසා ඒකත් අපි තේරුම් ගන්න ඕන. ඒ කාරණාව, ඒ தත්ත්වයේ, ඒ අංශ 4 තුල අපි යේසුස් වහන්සේ, අපි දෙවියන් වහන්සේට, යේසුස් වහන්සේට අපි ප්‍රේම කරන්න ඕන. අපි උන්වහන්සේ වෙතට සැබෑ ලෙස ලං වෙන්න යුතුයනවා. ලං වෙන්න ඕන නම්. යෝගෙම 1 යොහන් 2 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ ඉඳන් කියනවා අපි උන්වහන්සේගේ ආඥා පවත්වමු නම් අපි උන්වහන්සේ අඳුනන බව එයින් දනිමු. දැක්කද? ආඥාවල් පැවැත්වීම ගැන කලිනුත් අපි කතා කරා. දැන් මෙතනත් ආඥාව පවත්වන අය තමයි උන්වහන්සේව අඳුනන බව දන්නේ. උන්වහන්සේ අඳුනමි කියා උන්වහන්සේගේ ආඥාවල් නොපවත්වන තැනැත්තේ බොරුකාරයෙක්. කියන බොරුකාරය කියන වංක අය. අවංකකමක් නැහැ. සැබෑව දොහු තුල නැත. සැබෑව නැහැ කියන අවංකකම නැහැ. දැන් අපි කලින් මුලින්ම කතා කරේ අවංකකම තමයි ප්‍රධාන දේ දෙවියන් වහන්සේට ලංවීම තුල. ලංවීමට අවශ්‍ය දේ. දැන් මෙතනදී ආඥාවල් පැවැත්වීම ගැන නැවත මතක් කරනවා. දෙවියන් වහන්සේව අඳුනගන්න යන ඔබම උන්වහන්සේගේ ආඥාවල් පැවැත්වීම තුල. ඒ නිසා අද දේව වචනය තුල පවතින නැති කිතුනුට දෙවියන් වහන්සේට ලං වෙන්න බෑ. ඔබට මට ඕන විදියට ඔය සභා සම්ප්‍රදායන් තුල ඔබට මට දෙවියන් වහන්සේට ලං වෙන්න බෑ. දේව වචනයට එහා වෙන නීති රීති තුල දෙවියන් වහන්සේට ඔබට මට ලං වෙන්න බෑ. රෝමානු කතෝලික නීති සංග්‍රහය තුල දෙවියන් වහන්සේට කිසි කිතුනුවෙක්ට ලං වෙන්න බෑ. කිසිම රෝමානු කතෝලික කිතුනුවෙක්ට ලං වෙන්න බෑ. ඔවුන්වම රවට්ටා ගනිමින් සිටින්නේ. නමුත් බයිබලයේ ලියා තිබෙන මේ ආඥාවල් වලට ඔබ මම ඒවා ආඥාවල් වලට යටත් වෙන්න ඕනේ, ඒවා පවත්වන්න ඕන. එවිට උන්වහන්සේ ඔබට මට ප්‍රේම කරනවා වාගේම දෙවියන් වහන්සේව අඳුන ගන්න පුළුවන් වෙනවා. අපි දැන් ආදරේ සම්බන්ධතාවයකට එන්න නම් අපි අඳුර ගන්නවානේ කෙනෙක් කෙනානේ ලිංගතු කමකට පැමිණෙනකොට. අපි දැන් ස්ත්‍රිය පුරුෂයෙක් ගැන කතා කරොත් එහෙම අපි දකිනවනේ කට්ටිය අඳුර ගන්න උත්සාහ කරනවා. භාර්යාව පුරුෂය නැත්නම් ප්‍රේමවන්තය. අපි දකින්න සාලමන්ගේ ගීතිකා පොත්වලත් මේ කාරණාවල් මේ ක්‍රිස්තුස් වහන්සේ සභාව ගැන තිබෙන අඩයාලමක් නැත්නම් ඒ ෆෝෂැඩෝ එකක් විදිහට තිබෙන කාරණාවල්. ඒ නිසා මේ දේවල් තුල අපි තේරුම් ගන්න ඕන දේ ඒ උන්වහන්සේගේ ඒ ආඥාවල් අපි පවත්වනකොට උන්වහන්සේව අපි දැනගන්න යනවා. අපි උන්වහන්සේව දැනගන්නේ වචනය තුලින්. අපිට ඕන තැන් වලින් ඕනේ අර පොතෙන් මේ පොතෙන් නෙමෙයි. ඒ වගේම පුල්පිට් එකේ එක කියන දේවල් හරහාත් නෙමෙයි. බයිබලයට පටහැනි දේවල් හරහාත් නෙමෙයි. බයිබලයේ වචනේ මොනවාද තියෙන්නේ? මේ දේවල් තුලින් තමයි දෙවියන් වහන්සේට ලං වෙන්න පුළුවන්. ඒ විදිහට තමයි දෙවියන් වහන්සේ අඳුන ගන්න පුළුවන්. දෙවියන් වහන්සේව අඳුනගත්තම තමයි උන්වහන්සේට අපිට ලං වෙන්න පුළුවන්. අපි අඳුනගත්තේ නැති කෙනෙක්ට අපි ලං වෙන්න කැමතිද? නෑනේ. අපි දන්නේ නැති කෙනෙක්ට අපි ලං වෙන්න කැමති නෑනේ නේ. අපි ලං වෙන්න අපි කෙනෙක්ව දැනගන්න තමයි ලං වෙනවද ඈත් වෙනවද කියන අපි තීරණය ගන්නෙ. අපි දැන් ඉස්කෝලේත් එහෙම අපි යාළුවෝ අපි මිත්‍රයෝ බලමු. අපි මිත්‍රකම තුල පවතින්නේ ඒ මනුෂ්‍යව අපි අඳුන ගැනීම තුලයි. මෙයා මගේ දේවල් එක්ක එකඟයි. නැත්තම් කියන්නේ මම හිතන පතන විදිය සහ මගේ දේවල් එක්ක මෙයා එකඟයි. අර එවැනි මම කියන්නේ නැත්තම් මාව තේරුම් ගන්නවා මේ මනුස්සයා. මාව තේරුම් ගන්නවා මගේ මේ මිත්‍රයා. එවැනි දේවල් මම කියන උදාහරණ ගත්තේ. එවැනි දෙයක් නෙමෙයි මේ දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධකම ඊට වඩා පුදුම ගැඹුරු ආත්මික දෙයක්. ආත්මය ප්‍රාණය ශරීරය තුනෙන්ම උන්වහන්සේට ප්‍රේම කරන්න ඕන. අපිට වෙන මනුෂ්‍යයන්ට ඒක කරන්න බෑ. මම පුරුෂයෙක් නිසා මගේ බිරිඳට මට එහෙම ආදරය කරන්න බෑ. නමුත් දෙවියන් වහන්සේ දේ බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අනිත් මං කාරණාව කතා කරන්න යන අපි දකිනවා දැන් දාවිත්තුමා ගැන දෙවියන් වහන්සේම කතා කරා ඒ අවංකකමින් හැසිරි වුණා දාවිත්තුමා කියලා සාලොමන්ටත් මතක් කරනවා ඒක. නමුත් දාවිත්තුමා පව පාපයට වැටුණු දේවල් අපි දකිනවා අහනවා. දැන් දෙවියන් වහන්සේ ඉදිරියේ අවංක වෙන්න ඕන අපි දෙවියන් වහන්සේට අපි ලංවීමේදී අපි තේරුම් ගන්න ඕන දැන් තමයි අපි දන්නවා අපි සමස්තයක් ලෙස අපි ගැලවීම ලැබුවා කිතුණු පාපෙන් ගැලවී සිටින අපි එනම් දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් පූජාව කරන කොටගෙන අපගේ පාපයට කමාව දී තිබෙන අතර ක්‍රිස්තුස් වහන්සේ තුල නැවත උත්පාදනය වී සිටින අපි තවත් පව් නොකරමු. එනම් තවදුරටත් පාපය තුල එම වියගහ තුල අපි නොසිටිමුව. අපි ඒක තේරුම් ගන්න ඕන. අපි ගැලවීම ලබලා අද අපි ඒ වියගහෙන් ගැලවිලා ඉන්නවා. නැවත අපිට වියගහට යන්න බෑ. අපි දකිනවා ගලාති 5 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ කියනවා පාවුලතුමා
ක්‍රිස්තුස් වහන්සේ අප මුදාගත්තේ නිදහස්කම ඇතුව සිටීමටය. එබැවින් දාසකම නැමැති වියගහකට නැවත අසු නොවී ස්ථිරව සිටින්න. දැන් මේ පාවුලතුමා මේ කතා කරන්නේ ගැලවීම ලැබපු අන්‍ය භාෂා ලකුණ සහිතව සුද්ධාත්ම බෞද්ධිස්මය ලැබපු මේ මුල් සභා යුගයේ මේ කිතුණුවන්ටයි මේ පාවුලතුමා කියන්නේ. මේ පාරට ගිහිල්ලා යේසුස් වහන්සේව දන්නේ නැති, දෙවියන් වහන්සේව දන්නේ නැති කෙනෙක්ට නෙමෙයි, ගැලවීම ලැබපු නැති කෙනෙක්ට නෙමෙයි මේ පාවුලතුමා මෙතනදී කියන්නේ. මෙතනදී අපිට පෙනෙනවා අවදානම තිබෙනවා. මොකද්ද? නැවත් අර දාසකම නැමැති වියගහකට නැවත අසු නොවී සිටින්න, ස්ථිරව සිටින්න කියලා පාවුලතුමා කියන්නේ. දාසකම නැමැති ඒ වියගහට ගැලවීම ලබලා සුද්ධාත්ම බෞද්ධිස්මයේ අන්‍ය භාෂා ලකුණු සහිතව ලැබපු කිතුණුවන්ට මේ වියගහට නැවත යන්න පුළුවන්. ඒකනේ යන්න පුළුවන් නිසානේ කියන්නේ අසු නොවී සිටින්නේ කියලා කියන්නේ නේ. ඒ කියන්නේ අසු වෙන්න පුළුවන්. එතකොට ගැලවීම ලැබුව අය ගැලවීම නැති වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන් නේද? තෑග්ගක් බයිබලේ කියන්නේ දෙවියන්වහන්සේගේ අනුග්‍රහය. ඒ කියන්නේ තෑග්ගක්, දීමනාවක්. ඔබට මට තෑග්ගක් දීමනාවක් දුන්නොත් ඔබට මට පුළුවන් ඒක නැති කරගන්න. නේ? නැත්තම් බොහෝ භක්තිවන්තව ආසාවෙන් ආදරෙන් මේ තෑග්ග ආරක්ෂා කරගන්න පුළුවන්. ඒක ඔබට මට තියෙන දෙවියන්වහන්සේ දීපු ෆ්‍රී විල් එක තුල කරන දෙයක්. ෆ්‍රී විල් එක ගැනත් වෙනම අධ්‍යයනයක් මේ channel එකේ තිබෙනවා. ඒ නිසා තේරුම් ගන්න ඒ දාසකම නැමැති වියගහට අපිට ආය යන්න බෑ. ඒකට හසු වෙන්න බෑ. අසු නොවි ස්ථිරව සිටින්න කියලා පාවුලතුමා කියන්නේ ඒකයි. ඒ නිසා අපි මේ ගැන ප්‍රවේශම් වෙන්න ඕනේ වෙනස්ක දරුවෝ ලෙස. මොකද ඔබ මම ගැලීම ලැබුවයි කියලා ඔටෝමැටිකලි පාපය කරන්නේ නැතුව, ඔටෝමැටිකලි පාපිෂ්ඨ සිතිවිලි එන්නේ නැතුව, ඔටෝමැටිකලි S2 තෘෂ්ණාවල්, හදවතේ මාංශයේ තෘෂ්ණාවල් එන්නේ නැද්ද? ගැලීම ලැබුවම ඔටෝමැටිකලි රෝබෝ කෙනෙක් වගේ අප තුල යමක් වෙනවද? නෑනේ. එහෙම දෙයක් නම් වෙන්නේ නැහැ. මම දන්න හැම කිතුණුවෙක් තුල එහෙම දෙයක් නම් වෙලා නැහැ. මේක පාවුලතුමාම කියනවා. ඉතින් පාවුලතුමාට වඩා හොඳ දේවදාසයෝ මම නම් හිතන්නේ අද පොළොවේ ඉන්නවා කියලා. පාවුලතුමා වගේ දේවදාසයෝ අද පොළොවේ නැහැ. මොකද මුල් සභා යුගයේ තිබුණු ඒ தত্ত্বය අද බොහෝ සභාවලලත් නැහැ. ඒ ගැන මට අත කතා කරන්න ඕනෙත් නැහැ මේ වෙලාවේ. ගීතාවලි 138 වෙනි පරිච්ඡේදය 6 වෙනි පදයේ කියනවා මක්තිසාර ස්වාමින් වහන්සේ උසස් නමුත් පහත් අය සලකනසේක, නමුත් උඩගු අය දුරදීම දන්නාසේක. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන අපි ගැලීම ලබා සිටින අපි උන්වහන්සේට ලං වෙන්නම උත්සාහ කරන අපි උඩගු වෙන්න බෑ. මම විනාශ වෙන්නේ නැහැ. ගැලීම ලැබුවම ඒක විනාශ වෙන්නේ නැහැ. කිය ඒ ව්‍යාජ ගැන්වීම වලට හසු වෙලා උඩගු කාරව මා තුල පාපයක් නැහැ. මම ධර්මිෂ්ඨයි කියලා හිතාගෙන ඒ තම ධර්මිෂ්ඨකම තුල වෙන්න පුළුවන්. මම තුල පාපයක් වෙන්නේ නැහැ. බයිබලේ කියලා තියෙනවනේ. ගැලීම ලැබුව අයට තුලින් පාපයක් වෙන්න බෑයි කියලා. මෙවැනි මේ වචනය අර සන්දර්භයකින් තොරව අරගෙන කාරණා මතු කරනවට වඩා අපි අපේ උඩුගුකම්, අපේ උද්දච්චකම් අපි දෙවියන් වහන්සේට යටත් කරගෙන මම ඇතුළම මේ කියන්නේ මම හොඳ නැහැ. අපි අපේ තුල තිබෙන උඩුගුකම්, උද්දච්චකම් උන්වහන්සේට යටත් කරගෙන අපි උන්වහන්සේ තුල මේ ගමන යන්න ඕන. ගීතාවලි 139:2 කියනවා ඔබ මාගේ හිඳීමද නැගිටීමද දන්නාසේක, දුරදීම මාගේ සිතිවිල්ල ඔබට තේරෙයි. බයිබලයේ කියනවා මෙන්න දෙවියන් වහන්සේ කියන්නේ ඔබ දෙවියන් වහන්සේ දුරදීම ඔබගේ මගේ සිතිවිලි හඳුනනවා. ඔබට එන සිතිවිලි යහපත් සිතිවිලි වෙන්න පුළුවන්, ඔබට මට එන අපිට එන නපුරු සිතිවිලි වෙන්න පුළුවන්. ඒ සියල්ල දුරදීම දෙවියන් වහන්සේ දන්නවා. ඒක නිසා දෙවියන් වහන්සේ ඉදිරියේ අපි අවංක වෙමු. අප තුලින් පාපයක් වුණොත් අපි එදා දාවිත්තුමා වගේ ඉක්මනින් පවිත්‍ර වෙන්න ඕන. අවංක වෙන්න ඕන දෙවියන් වහන්සේ ඉදිරියේ. ගලාති 5:16 ඉඳන් කියනවා නමුත් ආත්මයන් වහන්සේ කරන කොටගෙන හැසිරෙන්න. එවිට නුඹලා මාංශේ තෘෂ්ණා සම්පූර්ණ කරන්නේ නැතයි කියමි. පාවුලතුමා නැවත එතනට කියනවා ආත්මයන් වහන්සේ කරන කොටගෙන හැසිරෙන්න නුඹලා මාංශේ තෘෂ්ණා සම්පූර්ණ කරන්නේ නැහැ. එතකොට මක්තිසන මාංශය ආත්මයන් වහන්සේට විරුද්ධවද, ආත්මයන් වහන්සේ මාංශයට විරුද්ධවද ආශා කරයි කියලා පාවුලතුමා එයාගේ ජීවිතය අත්දැකීම තුළ එයා අවංකව කතා කරනවා මෙතනදී. අපි දකිනවා මේක රෝම පොතේත් කියනවා. අපි එතනට එමු. නුඹලා කැමති දේ නොකරන ලෙස මොහු එකිනෙක කෙනාට විරුද්ධ වෙයි කියලා පාවුලතුමා එයාගේ අත්දැකීම තුළ එයා කියන්නේ. වෙන කෙනෙක්ගෙන් අත්දැකීමක් නෙමෙයි. පාවුලතුමා එයාගේ අත්දැකීම, එයාගේ මාංශය සහ ආත්මය අතර පොරබැදීම තිබුණා. එයාගේ පාපේ සහ ආත්මය අතර, මාංශය සහ ආත්මය අතර පොරබැදීම තිබුණා. එයාගේ අත්දැකීම තුළ අවංකව දේවානුභාවයෙන් මේ දේවල් අපිට කතා කරන්නේ.
නිසා ඔබ මම අවංක කිතුණුවන් ලෙස අපි ගැලවීම ලබා සිටින කිතුණුවන් ලෙස උන්වහන්සේ ඔබ මාව පාපයෙන් මේ වියගහෙන් ගලවලා සිටින කිතුණුවන් ලෙස ඒ වියගහට නැවත හසු නොවී සිටින්න උත්සාහ කරන්න ඕන නිතරම උන්වහන්සේ වෙතට ලං වෙන්න. විවස්ථාව සහ පාපයේ මනුෂ්‍යයාගේ ප්‍රතිවිරෝධ ගති දෙක ගැන පාවුලතුමා රෝම 7 වෙනි පරිච්ඡේදයේ 15 ඉඳන් කතා කරනවා. මක් නිසාද මා කරන දේ මම නොදනිමි. මා කරන්නේ මා කැමති දේ නොව මා ද්වේෂ කරන දේ මේ පාවුලතුමා කියන්නේ. ඉතින් මම අකමැති එක කරම් නම් විවස්ථාව යහපත් බව ඒත්තු ගනිමි. එහෙයින් එය කරන්නේ මා නොව මා තුල වාසය කරන පාපයය. මක්නිසාද මා තුල එනම් මගේ මාංශය තුල කිසි යහපතක් වාසය නොකරන බව දනිමි. මේ කියන්නේ පාවුලතුමා. දැන් පාවුලතුමා මේ දේ කතා කරනවා නම් අද කවුද? අද සිටින කිතුණුව කවුද? පාපරය කවුද? එතන කියනවා කිසි යහපතක් වාසය නොකරන බව දනිමි. මක්නිසාද කැමැත්ත මට ඇත්තේය. නමුත් යහපත් දේ කිරීම මට නැත්තේය. මක්නිසාද මම කැමති යහපත නොකර අකමැති නපුර කරමි. ඉදින් මම කැමති දේ කරම් නම් ඒක කරන්නේ මානව මා තුල වාසය කරන පාපයය. එබැවින් යහපත කරන්ට කැමති වූ මාහට නපුර තිබීම යන ව්‍යවස්ථාව ඇති බව මට පෙනේ. මක්නිසාද අභ්‍යන්තර මනුෂ්‍යයාගේ ප්‍රකාරයට මම දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවට ප්‍රිය වෙමි. නමුත් මගේ සිතේ ව්‍යවස්ථාවට විරුද්ධව යුද්ධ කරන්නා වූ මාගේ අවයවවල තුල තිබෙන පාපයේ ව්‍යවස්ථාව යටතෙහි මා වහල්කමට පමුණවන්නා වූ අන්‍ය ව්‍යවස්ථාවක් මාගේ අවයවවල තුල තිබෙන බව මට පෙනේ. අනේ මම කාලකන්ණි මිනිසෙක්. මේ මරණේ ශරීරයෙන් මා මුදන්නේ කවුද? අපගේ ස්වාමියෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන දෙවියන් වහන්සේට ස්තුති කරමි. මෙසේ මමම සිතින් දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවට සේවය කරමි. නමුත් මාංශයෙන් සේවය කරන්නේ පාපයාගේ ව්‍යවස්ථාවට කියලා මෙතනදී කතා කරනවා. මම මේක අධ්‍යයනය කරනව නෙමෙයි දැන්. මම කියන්නේ පාපය දැන් නැත්නම් ආත්මේශා මේ මාංශය මේ අප තුල යුද්ධයක් තිබෙනවා. ඒක පාවුලතුමා හොඳට කියනවා. නිසා මේකෙන් අපි ජය ගන්න ඕන. ඒකෙන් මං විශ්වාස කරනවා මේ පාවුලතුමා ජයගත්තා. මං විශ්වාස කරනවා දාවිත්තුමත් ජයගත්තා. දාවිත්තුමා අවංක වුණා. ඒකයි යේසුස් වහන්සේ දෙකයි දෙවෙනාස කියන්නේ අවංක ලෙස හැසිරුණ දාවිත්තුමා. ඒක යාගේ පුතා වෙන සලමොන්ට මතක් කරනවා. ඒ නිසා දෙවියන් වහන්සේට අපි ලං වෙන්න මේ දේවල් අපගේ ජීවිතවල තියෙන්න ඕන. මේ දේවල් තියෙන්න ඕන. අපි දකිනවා 1 යොහන් 2 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදවල කියනවා මගේ ප්‍රිය දරුවෙනි. මේ යොහන් තුමා කියනවා මේ කාරණා නුඹලාට ලියාවන්නේ නුඹලා පව් නොකරන පිණිසය. යමෙක් පව් කළොත් ධර්මිෂ්ඨ වූ යේසුස් වහන්සේ වන මැදහත්කාරයෙක් පියාණන් වහන්සේ වෙත අපට සිටිනසේක. මේ කියන්නේ ගැලවීම ලැබුවා වූ කිතුණුවන්ට. අපි කියන්නේ දුර්වලකම කියලා නේද? අද හරි කිතුණු අපි හරි ලේසියෙන් කියන්නේ අපි තුල පාපය තියෙනවා කියලා කියන අකමැති. මගේ දුර්වලකම කියලා අපි කියන්නේ ගොඩක් විතර දැන් ෂේප් කරගන්න. මම ඇතුළ මම මේ කියන්නේ. නමුත් බයිබලයේ කියනවා අපි තුල පාපය තවම තිබෙනවා. නමුත් පව් නොකරන පිණිස මේ මෙතනදී කියනවා යමෙක් පව් කළොත් ධර්මිෂ්ඨ යේසුස් වහන්සේ වන මැදහත්කාරී පියාණන් වහන්සේ වෙතට අප සිටිනවා. උන්වහන්සේ අපේ පව් උදෙසා සාන්තිකර පූජාවේ. අපේ පව් උදෙසා පමණක් නොව මුළු ලෝකයාත් උදෙසාය. අපි උන්වහන්සේගේ ආඥා පවත්වමු නම් අපි උන්වහන්සේගේ අඳුනන බව දනිමු. උන්වහන්සේ අඳුනමි කියා උන්වහන්සේ ආඥා නොපවන තැනැත්ත බොරුකාරයෙක්. අපි කලිනුත් කිව්වා. සැබෑවද ඔහු තුල නැත්ත. නමුත් යමෙක් උන්වහන්සේගේ වචනේ පවත්වන්නේද ඔහු තුල සැබෑවටම දෙවියන් වහන්සේගේ ප්‍රේමය සම්පූර්ණ වී තිබේ. අපි උන්වහන්සේ තුල සිටින්නේ බව ඒන් දනිමු. උන්වහන්සේ තුල පවතිමි කියන්න තැනැත්තා විසින් උන්වහන්සේ හැසිරුණාක් මෙන් හැසිරිය යුතුයි කියලා මෙතනදී යොහන් තුමා කියනවා. යේසුස් වහන්සේ හැසිරුණාක් මෙන් අපි හැසිරෙන්න ඕන කියලා කියනවා. මෙතනදී මට අර ප්‍රොමිනන්ට්සි එක මට දෙන්න ඕන උනේ අර පාපයට පව් කළොත් ධර්මිෂ්ඨ යේසුස් වහන්සේ වන මැදහත්කාරයෙක් එනම් යේසුස් වහන්සේ තවමත් සිටිනවා. අපි නිතරම පවිත්‍ර වෙන්න ඕන. යේසුස් දෙවියන් වහන්සේට ලං වෙන්න ඕන මේ ගමන තුල. අපි නිතරම පවිත්‍ර වෙන්න ඕන. අපි දාවිත් වගේ නිතරම උන්වහන්සේ ඉදිරියේ අවංක වෙන්න ඕනේ. ඒකේ තේරුම මේ පව් කර පසුතැවිලි වෙන්න කියන එක නෙමෙයි. තේරුම් ගන්න මේ කියන දේකයි මේ යොහන් පුත්වා මෙතන කියන්නේ පව් නොකරන නිසා මම මේ දේවල් කියන්නේ කියලා. පව් කරන්න නෙමෙයි මේ chance එකක් දෙනවා නෙමෙයි මේ. ඒ නිසා තේරුම් ගන්න.
ඒ වගේම හේබ්‍රේව 4 වෙනි පරිච්ඡේදයේ 15 ඉඳන් කියනවා මක්නිසාද අපට සිටින්නේ අපේ දුර්වලකම් වලදී අපේ දුක නොදැනෙන උත්තම පූජකයෙක් නොව පව් කිරීමක් නැතුව සියලු ආකාරයෙන් අපවාගේ පරීක්ෂා කරනු ලැබූ උත්තම පූජකයෙක්. මේ මෙතනදී පරීක්ෂා කරනු ලැබුවා කිව්වම ටෙම්ප්ටේෂන් කියන එක තියෙන මේ පරීක්ෂාව කියන සිංහල පරිවර්තනයේ වෙලාවකට අපිට හරියට ඒකේ වේට් එක තේරෙන්නේ නැහැ නේ පරීක්ෂාව කිව්වම. මේ පරීක්ෂාව කිව්වම මෙතන ටෙම්ප්ටේෂන්. ඒ කියන්නේ අර පෙළඹවීම වගේ දෙයක් මෙතනදී. දැන් පව් කිරීමකින් නැතුව අප වගේම පරීක්ෂා කරනු ලැබූ උත්තම පූජකයෙක් කිය. යේසුස් වහන්සේ. එබැවින් අපට දයාව ලැබෙන පිණිසද අපේ ඕනෑකම් වලදී අපට උපකාරයට අනුග්‍රහය සම්භවන පිණිස නිස්සැක කමින් කරුණාවේ සිංහාසනයට ළඟා වෙමු කියලා එතනදී කියනවා. අපේ දුර්වලකම් වලදී අපේ දුක නොදැනෙන උත්තම පූජකයෙක් නෙමෙයි ඉන්නේ. අපේ අප තුළ තිබෙන ටෙම්ප්ටේෂන්ස් අප තුළ තිබෙන ඒ පෙළඹවීම් වලදී ඒවා දන්නවා දෙවියන් වහන්සේ ඔබ මමාව. ඒ නිසා අපි වෙලාවකට වැටුනොත් ඉඩ දෙන්න එපා. එතනින් ඉක්මනින්ම පවිත්‍ර වෙලා ගොඩට එන්න. දෙවියන් වහන්සේට ලං වෙන්න නම්. යක්ෂයා ඒව උත්සාහ කරනවා ඒව අරගෙන ඔබ පව්කාරයෙක් ඔබ ගැලීම ලබල ඔබ මේ පාපේ කරා ඔබ මේ අර පාපේ කළා කියලා යක්ෂයා ඔබව මාව අපි බයිබලේ කියන්නේ එළිදරව් පොතේ කියන්නේ නුඹලාගේ සහෝදරයන්ට චෝදනා කරන තැනත්තා. එයා අදත් ඒක තමයි කරන්නේ. ඒවට හසු වෙන්න එපා. ඉක්මනින් පවිත්‍ර වෙලා දෙවියන් වහන්සේට ලං වෙන්න. අපි දකිනවා යෙසායා 55 වෙනි පරිච්ඡේදයේ 6 ඉඳන් කියනවා ස්වාමින් වහන්සේ සම්භවෙන්ට සිටියේදී උන්වහන්සේ සොයා උන්වහන්සේ ලංව සිටියේදී උන්වහන්සේට යාඥා කරන්න. දුෂ්ටයා තමාගේ මාර්ගද අධර්මිෂ්ඨ මනුෂ්‍ය තමාගේ යෝජනාද අත්හැර ස්වාමින් වහන්සේ වෙතට හැරී ඒවා උන්වහන්සේ ඔහුට අනුකම්පා කරනවා ඇත. අපේ දෙවියන් වහන්සේ වෙතට ඔහු හැරී ඒවා මක්නිසාද උන්වහන්සේ අතිශයින් කමා වෙනවා ඇත. ඒ නිසා උන්වහන්සේ කමා වෙන දෙවි කෙනෙක්. පවිත්‍ර වෙනවා ඉක්මනට පවිත්‍ර වෙමින් උන්වහන්සේ වෙතට ලං වෙන්න ඕන. ගීතාවලිය 145:18 ස්වාමින් වහන්සේ තමන්ට යාඥා කරන සියල්ලන්ට එනම් සැබවින් උන්වහන්සේට යාඥා කරන සියල්ලන්ට ලංව සිටිනවා. යාඥා කිරීම දැක්කනේ. පවිත්‍රකම උන්වහන්සේගේ අවංකකම යාඥා කිරීම. යාඥා කරන සියල්ලන්ට ලංව සිටිනවා දෙවියන් වහන්සේ. අපි එහෙනම් දෙවියන් වහන්සේට ලං වෙන්න නම් දෙවියන් වහන්සේට ලං වෙනකොට තමයි උන්වහන්සේ ඔබට මට ලං වෙන්නේ. අපි දෙවියන් වහන්සේට ලං වෙන්නේ කොහොමද? යාඥාවෙන්. වචනය තුල සිටීමෙන්. මේවා කරන්න වෙලාවක් නැත්තම් මට නම් තේරෙන්නේ නැහැ කොහොමද කිතුණුවෙක් දෙවියන් වහන්සේට ලං වෙන්න යන්නේ කියලා. අපි දකිනවා ඊශ්‍රායල් වරුන්ගේ වැටීම අපගේ ප්‍රවේශම පිණිස ආදර්ශයක් බව කතා කරන වෙලාවේදී පාලුතුමා 1 කොරින්ති 10 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ ඉඳන් 13 දක්වා එතනදී කියනවා ඒ සියල්ල ආදර්ශයක් වශයෙන් උන්ට සිද්ධ වුණා. මොකද අපි දකිනවා ඊශ්‍රායල් සෙනඟ දෙවියන් වහන්සේ තෝරගත්තා. නමුත් අපි දන්නවා සානාංශය ඇලෙක්ස ඊශ්‍රායල් සෙනඟව සුද්ධව තෝරගත්තා, ලෝකයෙන් වෙන් කරලා තෝරගත්තා දෙවියන් වහන්සේගේ ජනතාවක් වෙන්න, සුද්ධව සිටින්න. නමුත් අපි දකිනවා නිරන්තරයෙන් ඊශ්‍රායල් සෙනඟ පාපයට වැටුණා. ඒගොල්ලෝ දඬුවම් විද්ද දෙවියන් වහන්සේගෙන්. දැන් මේවා සන්දර්භයක් ලෙසයි මම කියන්නේ. ඒ දේවල් ආදර්ශයක් වශයෙන් උන්ට සිද්ධ වුණේ. ඒවා ලියා තිබෙන්නේ කාලවර කෙලවරට පැමිණ සිටින්නා වූ අපට අවවාද පිණිසය. එයින් තමා කෙලින් සිටින්නෙහි යයි සිතන තැනැත්තා නොවැටෙන්න බලා ගන්න. කවුරු හරි හිතන් ඉන්නවා නම් මම දෙවියන් වහන්සේ තුළ කෙලින් ඉන්නේ කියලා අවවාද කරනවා බයිබලයේ. වැටෙන්නේ නැතුව ඉන්න බලා ගන්න කියනවා. මනුෂ්‍යයා විසින් ඉසිලිය හැකි පරීක්ෂාවක් මිස අනිකක් නුඹලාට පැමිණුනේ නැත. දැන් මෙතන පරීක්ෂාවක් කියන නැවත මම කියනවා. මේක හරි ට්‍රාන්ස්ලේෂන් එකේ එන්න ඕනේ පෙළඹවීම. නැත්නම් පාපයට පෙළඹවීම වගේ දෙයක්. මොකද මේක ඉංග්‍රීසි භාෂාවට මම එන්න ඉස්සෙල්ලා මම කියන්නම්කෝ මේක 13 1 කොරින්ති 10:13 ඉඳන්. මනුෂ්‍යයා විසින් ඉසිලිය හැකි පරීක්ෂාවක් මිස අනිකක් නුඹලාට පැමිණුනේ නැත. නමුත් දෙවියන් වහන්සේ විශ්වාස කෙනෙක්ය. උන්වහන්සේ නුඹලාගේ පුළුවන්කමට වඩා නුඹලා පරීක්ෂා කරනු ලබන්ට ඉඩ නොදී නුඹලාට පරීක්ෂාව විවසිය හැකි වන පිණිස ඒ සමග ගැලවෙන මාර්ගය සාදා දෙනසේක. මේක ඉංග්‍රීසි භාෂාවෙන් කියන මෙහෙමයි. There hath no temptation taken you but such as is common to man. But God is faithful, who will not suffer you to be tempted above that ye are able, but will with the temptation also make a way to escape, that ye may be able to bear it. දැන් මෙතනදී එකයි කියන්නේ මේ සිංහල පරිවර්තනේ මේ පරීක්ෂාවට වඩා මේකේ හරි වචන ඉන්න ඕනේ පෙළඹවීම. ටෙම්ප්ටේෂන් කියලානේ කියන්නේ. පෙළඹවීම. ඒ කියන්නේ එහෙනම් මේක
හරිනම් වෙන්න ඕනේ මේ වගේ නිකන් මනුෂ්‍යයා විසින් ඉසිලිය හැකි පෙළඹවීමක් නැත්නම් පාපයට පෙළඹවීමක් මිස අනිකක් නුඹලාට පැමිණෙන්නේ නැත. නමුත් දෙවියන් වහන්සේ විශ්වාස කෙනෙක්. උන්වහන්සේ නුඹලාගේ පුළුවන්කමට වඩා නුඹලා පෙළඹවීම් වලට ලබන්ට ඉඩ නොදී නුඹලාට පෙළඹවීම ඉවසිය හැකිවන පිණිස ඒ පෙළඹවීමෙන් ගැලවෙන මාර්ගය පවා සාදා දෙනසේක කියන තමයි හරි අර්ථය ඉන්න ඕනේ. තේරෙනවද? පරීක්ෂාව කිව්වම තේරුම් ගන්න බෑ නේද? සැහැල්ලු වැඩි ඒක. හරි අර්ථය ඉන්නේ නෑ ඒක. ඒ නිසා පෙළඹවීම තිබෙන ඔබටමට මේ ලෝකයෙන් අපේ මාංශයෙන් අර පාවුලතුමා කිව්වා වගේ පෙළඹවීම තිබෙනවා. ඒ පෙළඹවීමෙන් ජය ගන්නට උන්වහන්සේම ඔබට මට කරුණාව දෙනවා. උන්වහන්සේට අපි ලං වෙමු එහෙම ඒක නිසා. බයිබලයේ ගීතාවලිය 119:9 ඉඳන් කියනවා තරුණයෙක් තමාගේ මාර්ගය පවිත්‍ර කරගන්නේ කුමකින්ද? තරුණයෙක් ගැන විතර නෙමෙයි මේ කියන්නේ ඔබ මම. අපි දෙවියන් වහන්සේගේ දරුවෝ ලෙස ඔබ මම අපේ මාර්ග පවිත්‍ර කරගන්නේ කුමකින්ද? බයිබලයේ කියනවා ඔබගේ වචනේ ප්‍රකාරය පැවැත්මිනි. මගේ මුළු සිතින් ඔබ සෙවීමි. ඔබගේ ආඥාවලින් මුලාවයන්ට මට ඉඩ නුදුණු මැනව. දැක්කද? ඔබගේ ආඥාවලින් මුලාවයන්ට මට ඉඩ නුදුණු මැනව කියලා අපි දෙවියන් වහන්සේගේ යටහත් භාවත ඉල්ලන්න ඕන. මම නම් වැටෙන්නේ නැහැ. මම නම් මුලාවට යන්නේ නැහැ කියලා උඩුකාරව ඉන්න බෑ ඔබට මට අපිට. ඔබට විරුද්ධව පව් නොකරන පිණිස ඔබගේ වචනය මගේ සිතේ නිදහන කරගතිමි. දැක්කද? ස්වාමිනී ඔබ ප්‍රශංසනීය. ඔබ ප්‍රශංසිතය. ඔබගේ පනත් මට ඉගැන්නුව මැන. ඒ ගීතාවලිය 119:9 ඉඳන් 12ට මම කියනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන. දෙවියන් වහන්සේව මුළු සිතින් ඔබ මම සොයන්න ඕන. මුලාවයන්ට ඉඩ දෙන්න එපා කියලා නිතර දෙවියන් වහන්සේකින් යටහත්ව ඉල්ලන්න ඕන. අවංකකම තියෙන්න ඕනේ. ඒකයි තේරෙනවද? අවංකකම. ඒ නිසා ඒ පෙළමන තත්වයකින් ඉවත් යාම නැත්තම් පලා යාම හෝ නොකළ යුතු දෙයක් කිරීමට යමකුට අවශ්‍ය විට නැහැ කීම තරම් සරල දෙයක් වෙන්න පුළුවන් මේ කාරණාව. එයින් අදහස් කරන්නේ පෞකාර සිතිවිලි අපේ සිතට එන විට වෙනත් දෙයක් ගැන හිතලා ක්‍රිස්තුස් වහන්සේගේ වචනය ගැන හිතලා උන්වහන්සේ ශුද්ධාත්ම වහන්සේ ඉදිරිය දීලා ශුද්ධාත්ම වහන්සේ ඔබට මට එතකොට උන්වහන්සේගේ වචනේ දේවල් ආඥාවල් මතක් කරයි. ඒ දේ තුල ඉක්මනින් අපි එකෙන් ජය ගන්න ඕන. මම ඉක්මනින් කියාගෙන යන්නේ. ඒ නිසා දෙවියන් වහන්සේට ලංවීම තුළ මේ කාරණා අපි බලන්න ඕන. ඒ වගේම දෙවියන් වහන්සේට ලංවීමට අප තුළම බාධාව තිබෙනවා. අපේ ජීවිතයේ අපේ කාරණාවල් නිසාම උන්වහන්සේට දිය යුතු ප්‍රමාණවත් කාලය අපි දෙන්නේ නැතිවීම දෙවියන් වහන්සේට ලංවීමට බාධාවක් අපගේ ජීවිතවල. ඒ වගේම දෙවියන් වහන්සේ සමග කාලය ගත කරන්නේ කොහොමද යන්න හෝ එයින් අදහස් කරන්නේ කුමක්ද යන්න ගැන අඩු ගානේ දැනගැම්මක් නැත්තම් කිතුනෝ ලෙස නැත්තම් දෙවියන් වහන්සේ සමග කාලය ගත කිරීම නිතිපතා පුරුද්දක් කරගන්නේ කොහොමද කියලාවත් දන්නේ නැත්තම් පුරුද්දක් කරගන්නේ නැත්තම් හෝ ඒක කරගන්නේ කොහොමද කියලාවත් දන්නේ නැත්තම් අවබෝධයක් නැත්තම් අපිට දෙවියන් වහන්සේ වෙතට ලං වෙන්න බැහැ. දෙවියන් වහන්සේ වෙතට ලං වෙන්න බෑ. ඒ නිසා අපි මේ අප තුලම තිබෙන බාධාවෙන් අපි ජය ගන්න අපි උන්වහන්සේගෙන් ඉල්ලමු. අපේ ජීවිතවල කාරණා නිසා උන්වහන්සේ දිය යුතු ප්‍රමාණවත් කාලය දෙන්නේ නැතුව හිටියොත් අපි දෙවියන් වහන්සේගෙන් ඈත් වෙනවා. දෙවියන් වහන්සේගෙන් ඔබ මම ඈත් වෙනකොට දෙවියන් වහන්සේත් ඈත් වෙනවා. ඒ නිසා මේවා තේරුම් ගමු. උන්වහන්සේ සමග කාලය අපි ගත කරන්න ඕන. මම කියන්නේ මං ඇතුළුව මං මේ කියන්නේ. අපි මේ අවසාන කාලේ ඉන්නේ. අපි දෙවියන් වහන්සේට ලං වෙන්න ඕන. අපි උන්වහන්සේට ලං වෙන්න ඕන. අපි දකිනවා ගීතාවලිය 1:2 දන්න පදයක්. ස්වාමින් වහන්සේගේ ව්‍යවස්ථාවෙහි ප්‍රීතිවන්නා වූ. උන්වහන්සේගේ ව්‍යවස්ථාව රෑදාවල් මෙනෙහි කරන්නා වූ මනුෂ්‍යයා ආශිර්වාද ලද්දේ. ඊට පස්සේ තමයි කියන්නේ යා අර දිය පහරවල් ගාව තියෙන අර ගස් වගේ වැඩෙනවා කියලා පස්සේ කියන්නේ. 1 තෙසලෝනික 5:17 කියනවා නොකොඩවා යාඥා කරන්න කියලා බයිබලයේ කියනවා. 1 ලේකම් 16:11 කියනවා ස්වාමින් වහන්සේද උන්වහන්සේගේ බලයද ගැන විමසව්. උන්වහන්සේගේ මුහුණ නිතරම සොයව් බයිබලයේ කියනවා. ඒ නිසා අපි උන්වහන්සේට දිය යුතු කාලය, දිය යුතු ප්‍රමාණවත් කාලය දෙන්න ඕන. උන්වහන්සේ තුල නිතිපතා පුරුද්දක් ලෙස අපි උන්වහන්සේ තුල කාලය ගත කරන්න ඕන. වෙලාවකට අපි කිතුනෝ ලෙස අපි මේ ස්ථානවලදී අපි වැටෙනවා. අපි කරන රැකියාවෙන්ට පුළුවන්. අපේ ජීවිත අරගලය, ජීවිත ගමන වෙන්න පුළුවන්. අපේ කාරණාවල් වෙන්න පුළුවන්. ඔබට මට යාඥා කරන්න වෙලාවක් නැද්ද? උදෑසන වෙලාවක් නැද්ද? දවල් උන්වහන්සේ තුල මෙනෙහි කරන්නවත් වෙලාවක් නැද්ද? රාත්‍රී කාලේ විශේෂයෙන් උන්වහන්සේ තුල ඉන්න වෙලාවක් නැද්ද?
අපි උන්වහන්සේගේ වචනේ අසන්න ඕන නිතරම. උන්වහන්සේගේ දේශනාවල් අපි බයිබලයේ තියෙන දේශනාවල් යහපත් දේශනාවල් අද ඕන තරම් තිබෙනවා අන්තර්ජාලය තුල. අපි ඒව අසන්න ඕන. අපි ඒව අධ්‍යයනය කරන්න ඕන. දිනපතා මම කියන්නේ මම හොඳයි කියනවා නෙමෙයි මම දුර්වලයි. තාමත් මේ දේ තුල මේ පොරබැදීම තුල මමත් සිටින්නේ. මම මගේ පවුලේ අය. නමුත් අපි උත්සාහ කරන දේ තමයි අපි දිනපතා හොඳ යහපත් දේශකයන්ගේ දෙවියන් වහන්සේගේ වචනේ දේශනා මගේ ආත්මයට එකඟයි වෙන දේශනා. මම හැම දේශනාවක් අහන පුද්ගලෙක් නෙමෙයි. ඒ වගේ මම ඔය හැම පුල්පිට් එකේම එන දේශනා හොඳයි කියලා පුත් කියන මෝඩෙකුත් නෙමෙයි. නමුත් මම මගේ බිරිඳ මගේ දරුවෝ අපි දිනපතා නිතරම උත්සාහ කරනවා යහපත් දේශනාවල් අහලා නිතරම අහලා ඇසීමෙන් ඇදහිල්ල පැමිණෙනවා. රාත්‍රී කාලේ ප්‍රධානම දේ අපේ ඒක. ටීවී බලීම නෑ අපේ ජීවිතය තුළ. ටීවී බල ටෙලිවෘතාන්ත බල කාටුන් බලවල මගේ දරුවෝ පවා ඒ ලෝකෝත්තර වැදගැම්මක් නැති අන්තක්‍රිස්තුස්ගේ ආත්මය තුළ ක්‍රියාත්මක වෙන මේ ටෙලිවෘතාන්ත ඇතුළේ මේ ඔය ටීවී පෙට්ටියට අපි ස්ථානයක් දැන් කොහොමත් නෑ අපේ ජීවිතවල. ඕන වුණොත් නිවුස් බලනවා ටීවී එකෙන් නෙමෙයි ඒත් අන්තර්ජාලය හරහා. ටීවී එකක් නෑ හොඳ වෙලාවට දැන් අපි. තිබුණු ටීවී එකත් කැඩුනා. තිබුණු ටීවී එකත් අපි දෙවනාසේ කිව්වට පස්සේ දැන් අවුරුදු 5ක් 6ක් විතර තිස්සේ අපි ඒ වලින් අපි වැළකීලා දෙවනාසේ මට කිව්ව නිසා. මොකද මේ දේවල් වලට කාලය නාස්ති කරන කිතුණුවන්ට දෙවියන් වහන්සේට දෙන්න වෙලාවක් නැහැ. මැච් බල ගේම් ගගහ සමාජ ජාලාවල් තුල කාලය නාස්ති කරමින් මේවා ගැන අපි ප්‍රවේශම් වෙන්න ඕන. අපි තුලම මේ බාධාව තිබෙන්නේ. අපි මේවා අපිම විමසමින් අපි දෙවියන් වහන්සේට යටත් වෙන්න ඕන. අපි දකිනවා ගීතාවලිය 63 වෙනි පරිච්ඡේදයේ 1 ඉඳන් 8ට කියනවා දෙවියන් වහන්සේ ඔබ මාගේ දෙවියන් වහන්සේ අලියම මම ඔබ සොයන්නෙමි වතුර නැති වියලුණු වෙහෙස උපදවන්නා වූ දේශයකදී මගේ ආත්මය ඔබ කෙරෙහි පිපාසා ඇත්තේය මගේ මාංශය ඔබ කෙරෙහි ආශා ඇත්තේය මෙසේ ඔබගේ බලයත් ඔබගේ මහිමයත් දකින පිණිස ශුද්ධස්ථානයේදී ඔබ දෙස බලා සිටියෙමි මක්නිසාද ඔබගේ කරුණා ගුණය ජීවිතයට වඩා යහපත මගේ තොල් ඔබට ප්‍රශංසා කරන්නේය මෙසේ මම ජීවත්ව සිටින තෙක් ඔබට ප්‍රශංසා කරන්නෙමි ඔබගේ නාමයෙන් මගේ අත් ඔසවන්නෙමි මගේ යහනේදී ඔබ සිහි කරන කලද රෑ යාම්වලදී ඔබ මෙනෙහි කරන කලද මගේ ආත්මය ඇටමෙදුළු වලින් තෙලින්ද මෙන් තෘප්තියට පැමිණෙන්නේය මගේ මුඛයද ප්‍රීතිමත් තොල් වලින් ඔබට ප්‍රශංසා කරන්නේය මක්නිසාද ඔබ මාගේ පිහිට වූසේක මම ඔබගේ පියාපත් සෙවෙනෙහි ප්‍රීතිවන්නෙමි මගේ ආත්මය ඔබට ඇලුම්බ ඔබ අනුව යයි ඔබගේ දකුණත මා උසුලයි දැන් මේ උන්වහන්සේට ඇලුම් වෙනකොට උන්වහන්සේට ලං වෙනකොට අපි දැන් උඩ ඉහළ මේ අධ්‍යයනයේ අවංකකම ඉඳන් යම් කාරණා දැන් කතා කරගෙන එනවා දැන් මේ දේවල් තුල අපි දෙවියන් වහන්සේට ඇලුම් වනකොට මගේ ආත්මය ඔබට ඇලුම් වනකොට උන්වහන්සේ ඔබව මාව උන්වහන්සේගේ දකුණතින් උසුලන්ට යනවා නිසා අපි උන්වහන්සේට ලං වෙන්න උත්සාහ කරන්න ඕන අපි දකිනවා මතෙව් 5 වෙනි පරිච්ඡේදය 6 කියනවා ධර්මිෂ්ඨකමට සාපිවිසසා ඇත්තෝ ආශිර්වාද ලද්දෝය ධර්මිෂ්ඨකම ලැබෙන්නේ දෙවියන් වහන්සේගෙන් උන්වහන්සේගේ කාරණා උන්වහන්සේගේ වචනය හොයලා ඒවා අධ්‍යයනය කරලා ඒවා ඒ යහපත් දේශනාවල් වලට නිතර සවන් දෙමින් ඒව වෙනුවෙන් කාලය විලංගු කරමින් සිටිනකොට ඒක තමයි ධර්මිෂ්ඨකමට ඒක ඒ සාපිපාසා තිබෙන්න ඕන ඔබට මට අපි දකිනවා මීකා 6:8 කියනවා එඹ මනුෂ්‍ය යහපත මොකද කියා උන්වහන්සේ නුඹට පෙන්වා තිබේ ධර්මිෂ්ඨකම් කිරීමත් කරුණාවට ප්‍රේමවීමත් නුඹේ දෙවියන් වහන්සේ වෙත යටහත් ලෙස හැසිරීමත් මිස ස්වාමින් වහන්සේ නුඹෙන් ඉල්ලන්නේ වෙන කුමක්ද කියලා මෙතනදී පැහැදිලිව කතා කරනවා. දැන් මේ කාරණා ඔබ මා තුල තිබෙන්න ඕන අපි තුල තියෙන්න ඕන. සූදානම් සිටීමේ උවමනාව ගැන කතා කරන වෙලාවේ 2 පේත්‍රස් 3 වෙනි පරිච්ඡේදය 18 දී කතා කරනවා. එහෙත් අපගේ ස්වාමී වූ ගැලවුම්කාර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවෙහිද උන්වහන්සේගේ දැනගැන්මෙහිද වර්ධනය වෙන්න. දැක්කද? දැනගැන්මෙහි වර්ධනය වෙන්න කියලා කියනවා. දැනගැන්මෙහි වර්ධනය වෙන්න. දැනටත් සදාකාලයක් උන්වහන්සේට ගෞරව වේවා. අපි ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවෙහි උන්වහන්සේගේ දැනගැන්මෙහි වර්ධනය වෙන්න ඕන. දැනගැන්මෙහි වර්ධනය වෙන්න නම් වචනය බලන්න ඕන. වචනය අසන්න ඕන. යහපත් කිතුණු දේශනා අසන්න ඕන. මේ වගේ අපි ප්‍රේසං වෙනවා. මම දැක්ක මම බය නැතුව කියන දෙයක්. අද ගොඩක් කිතුණු සභාවල් වල තිබෙන ප්‍රශ්නයක් තමයි ඒගොල්ලෝ නීති රීති පවා කියන අපේ සභාවේ දේශනාව විතරයි ඒගොල්ලෝ අහන්න ඕනේ. වෙන දේශනාවකුත් නැහැ සභාවල් වල හරියට බැලුවොත්.
ඒ පුල්පිට් වලින්. මිනිස්සුන්ට ගොඩ නැගින්න මිනිස්සුන්ට වචනේ අධ්‍යයනය කරලා වචනේ දේවල් ඉගෙනගෙන අඩුම ගානේ දේව ධර්මයේ මූලික දේවල් හරි ඉගෙනගෙන යන්නවත් ඉගෙනීමක් නැහැ. හැබැයි නීති දානවා වෙන වෙන දේශකයන්ගේ වහන්න එපා කියලා. මම ගියා වූ මං ගැලීම ලැබුවා මුල් සභාවේ ගියා වූ සභාවෙත් ඕය තමයි තිබ්බේ. නමුත් අද ඒ සියලු වහල්කම් වලින් ඒ සියලු ඒ සාම්ප්‍රදායන් වලින් උන්වහන්සේ මාව මගේ පවුල නිදහස් කරලා තිබෙනවා. දේශනා ඕන තරම් තිබෙනවා අද අන්තර්ජාලය තුල. අපි දකිනවා මේ කොවිඩ් එක ඔය අන්තර්ජාලයට ආස නැති මිනිස්සුන්ට අන්තර්ජාලයට ආස වෙන්න වුණා. Zoom තාක්ෂණය ඇතුළු මේ අන්තර්ජාල තාක්ෂණය හරහා තමයි කිතුණුවන්ට එකතු වෙන්න පුළුවන් වුණේ. ඒක යහපත් දෙවියන් වහන්සේ ඉදී අද මේ සමහර ඔලොමොට්ටල කිතුණුවන්ට පෙන්වනවා. නිසා මේවා තේරුම් ගන්න ඕන. බොහෝ යහපත් දේ තිබෙනවා. ඒවා අසන්න ඕන. ඒවා පරිශීලනය කරන්න ඕන. මොකද විශ්වාසයක දැනගැන්මේ ඔබ මම වර්ධනය වෙන්න ඕන. මොකද ඔබට මට සුද්ධාත්මනාංශේ ඩෝන් ගාලා කාමරේට ඇවිල්ලා උගන්වන්නේ නැහනේ නේ. නේ? එහෙම කවුරු හරි අත්දැකීමක් තියෙනවද? සුද්ධාත්මනාංශේ ඩෝන් ගාලා එනවා උගන්වනවා. මට ළඟදී එක කිතුණුවෙක් කියලා කියන එක්කෙනෙක්ව මට හම්බ වුණා. එයා කියනවා මේ මට බයිබලේ මම දන්නේ නැහැ. මම සුද්ධාත්මනාංශේ මට උගන්වනවා කිව්වා. මම ඒක දන්නවා සුද්ධාත්මනාංශේ මට උගන්වනවා. ඒ කියන්නේ බයිබලේ තියෙන දේවල් තමයි කියන්නේ කියලා. එහෙම හරියන්නේ නැහැ. බයිබලේ තියෙන්න ඕන. බයිබලේ ඔබගේ වචනය කියවන්න ඕන. ආශ්‍රයනේ අසන්න ඕන. සුද්ධාත්මනාංශේ ඒවා තමයි ඔබට මට මතක් කරන්නේ. සමහර දේවල් තියෙනවා උන්වහන්සේ ඔබ මගේ ආත්මයට කියනවා. ඒක හරි. නමුත් ඒ මස්තේ යන්න ඒක භයානකයි. තේරෙනවද? වචනේ කියවන්න නැතුව, වචනේ අධ්‍යයනය කරන්න නැතුව සුද්ධාත්මනාංශේ මට උගන්වනවා කී යනවා නම් ඒක බොහෝ මුලාවක් වෙන්න පුළුවන් දෙයක්. ප්‍රවේශම් වෙන්න ඕන. ඒ නිසා මේ දේවල් තිබෙනවා. සුද්ධව සිටින්න ඕන. ඊළඟ කාරණාව. සුද්ධව සිටින්න ඕන. බයිබලේ දෙවනන්සේ පුරාණ කිසිම ඉඳන් කියන දේ. ලෙවි කතාව 11:45 මක්තිසද මම වනාහි නුඹලාගේ දෙවියන් වහන්සේ වන මිස්ර වන මක්තිසද මම වනාහි නුඹලාගේ දෙවියන් වහන්සේ වන පිණිස මිස්ර දේශයෙන් නුඹලා ගෙනාවා වූ ස්වාමින් වහන්සේය. මම සුද්ධ බැවින් නුඹලාත් සුද්ධව සිටින්න. ලෙවි කතාව 19:2 ඊශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවට මෙසේ කියන්න. නුඹලා සුද්ධව සිටිය යුතුය. මක්නිසාර නුඹලාගේ දෙවියන් ස්වාමින් වහන්සේ වන මම සුද්ධය. ලෙවි කතාව 27 එබැවින් නුඹලාම පවිත්‍ර කරගෙන සුද්ධව සිටින්න. මක්නිසාර මම නුඹලාගේ දෙවියන් ස්වාමින් වහන්සේය. ලෙවි කතාව 20:26 කියනවා නුඹලා මට සුද්ධව සිටින්න. ඒ කියන්නේ උන්වහන්සේ වෙනුවෙන් කැප වෙලා වෙන්ව සිටින්න. මක්නිසාද ස්වාමින් වහන්සේ වන මම සුද්ධය මාගේ සෙනගවන පිණිස මනුෂ්‍ය දාතින් අතුරෙන් නුඹලා වෙන් කරගත්තීමි. ඒක පේත්‍රස් 1:15 අලුත් කිවිසුමෙත් කියනවා නුඹලා කැඳ වූ තැනන් වහන්සේ සුද්ධව සිටින්නාක් මෙන් නුඹලාත් නුඹලාගේ මුළු හැසිරීමේදී සුද්ධව සිටින්න. ඒ නිසා අපි දෙවියන් වහන්සේට ලං වෙන්න යනවා මේ ගමන තුල. උන්වහන්සේ තුල ඒ මහත් ප්‍රේමණීය සම්බන්ධතාවයකට අපි පැමිණිය යුතුව තිබෙන අතර අවංකකම ඇතුළ අපි කලින් කතා කරපු බොහෝ කාරණාවල් ඇතුළු තව ප්‍රධාන දේ තමයි සුද්ධව සිටීම. දෙවියන් වහන්සේ තුල ඔබමම සුද්ධව සිටින්න ඕන. බයිබලයේ තුල වචනේ අධ්‍යයනයෙන් ඔබ ඒව බලන්න. ඔබට මට උන්වහන්සේ උගන්වයි. අවංක ලෙස උන්වහන්සේට අපි ස්තුති ප්‍රශංසා කරන්න ඕන. අපි දකින කොලොස්සි 2:6 ඉඳන් කියනවා එබැවින් නුඹලා ස්වාමී වූ ක්‍රිස්තුස් වහන්සේව පිළිගත් ලෙස උන්වහන්සේ තුල මුල් ඇද ගොඩ නගනු ලදුව නුඹලාට ගැන්වූ ලෙසම නුඹලාගේ ඇදහිල්ල පිහිටා බොහෝ සෙයින් ස්තුති දෙමින් උන්වහන්සේ තුල හැසිරෙන්න. ගීතාවලිය 95:2 ස්තුති දෙමින් ස්වාමින් වහන්සේ ඉදිරියට පැමිණෙව්. ගීතිකා වලින් උන්වහන්සේට ප්‍රීතිනාද පවත්වව්. ගීතාවලිය 7:17 කියනවා ස්වාමින් වහන්සේගේ ධර්මිෂ්ඨකම පරිද්දෙන් උන්වහන්සේට ස්තුති කරන්නෙමි. මහත්ම වූ ස්වාමින් වහන්සේගේ නාමයට ප්‍රශංසා ගී කියන්නෙමි. ගීතාවලිය 9:1 කියනවා ස්වාමින් වහන්සේට මගේ මුළු සිතින් ස්තුති කරන්නෙමි. ඔබගේ ආශ්චර්ය ක්‍රියා සියල්ල දක්වා දෙන්නෙමි. ගීතාවලිය 118:28 කියනවා ඔබ මාගේ දෙවියන් වහන්සේය. ඔබට ස්තුති කරන්නෙමි. ඔබ මාගේ දෙවියන් වහන්සේය. ඔබ උසස් කරන්නෙමි. ගීතාවලිය 119:2 ඔබගේ ධර්මිෂ්ඨ විනිශ්චයන් මා ඉගෙනගත් කල සිතේ අවංකකමින් ඔබට ස්තුති කරන්නෙමි. බලන්න බයිබලයේ තියෙන දේ. ගීතාවලිය 119:62 ඔබගේ ධර්මිෂ්ඨ විනිශ්චයන් නිසා මධ්‍යම රාත්‍රියේදී ඔබට ස්තුති කරන්නට නැගිටින්නෙමි. බයිබලයේ සඳහන් කරනවා. හේබ්‍රේය 13:15 ඉඳන් කියන වෙවින් දෙවියන් වහන්සේගේ නාමයට ස්තුති කරන තොල්වලට පළවන ප්‍රශංසාව නැමැති පූජාව උන්වහන්සේම කරන කොටගෙන නිතරම දෙවියන් වහන්සේට ඔප්පු කරමු. නමුත්
යහපත්කම් කරන්නටත් අනුන්ට බෙදා දෙන්නටත් මතක නැති නොකරන්න. මක්නිසාද එයාකාර පූජාවලට දෙවියන් වහන්සේ ප්‍රසන්න වනසේක. දැන් මෙතනදී බලන්න මම මේ කතා කරන්නේ මේ බයිබලයේ පද කීපයක් ගත්තේ. අවංක ලෙස අපි උන්වහන්සේට ස්තුති දෙන්න ඕන. ඒක උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේගේ කරුණාවට ප්‍රේම වීම ඒක බලාපොරොත්තු වෙනවා. ඒක ආඥාවක්. ඒක බලාපොරොත්තු වෙනවා දෙවියන් වහන්සේ. ස්තුති ප්‍රශංසා දීම බලාපොරොත්තු වෙනවා දෙවියන් වහන්සේ. දැන් අපි ආදරය කරන මිත්‍රයෙක්ට නැත්නම් ඔබ බිරිඳ නැත්නම් පුරුෂයා නැත්නම් ඔබ ආදරය කරන ඔබගේ මිත්‍රයෙක්ට ඔබ ආසයි නේද යමක් දෙන්න ඒගොල්ලෝ කැමති දෙයක් දෙන්න නේ? අපි සාමාන්‍ය මනුෂ්‍ය ලෙස එහෙමනේ නේ. අපි ආදරය කරන කෙනෙක්ට අපි කැමති ආස කරන දෙයක් දෙන්න. දැන් ඊට කොච්චර මහත් දෙනම් මේ දෙවියන් වහන්සේත් එක්ක ඔබට මට තිබෙන සම්බන්ධකම. දෙවියන් වහන්සේ ආසයි. උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා ශුද්ධකම, අවංකකම. උන්වහන්සේට ස්තුති වීම. මේවා අපි තේරුම් ගමු. අපි මේ තේ තුල දෙවියන් වහන්සේට ලං වෙන්න උත්සාහ කරමු. අපි මේවා තව අධ්‍යයනය තුල වචනේ තුල ඔබ අධ්‍යයනය කරන්න. මොකද මේ වචනේ අසීමෙන් ඇදහිල්ල පැමිණෙනවා. අපි දකිනවා රෝම 10:17 මෙසේ ඇසීමෙන් ඇදහිල්ලද ක්‍රිස්තුස් වහන්සේගේ වචනෙන් ඇසීමද පැමිණෙන්නේ. ඒ වගේම අපි දකිනවා හේබ්‍රේව 10 වෙනි පරිච්ඡේදයේ 19 ඉඳන් 23ට කියනවා. එබැවින් සහෝදරවරුනි, යේසුස් වහන්සේ සොකිය මාංශය නැමැති තීරය මැදින් අප උදෙසා කැප කළා වූ මාර්ගය වන අලුත් වූ ජීවමාන මාර්ගයකින් උන්වහන්සේගේ ලය කරන කොටගෙන ශුද්ධස්ථානයට ඇතුල් වීමට අපට නිදහස්කම තිබෙන බැවින් ද දෙවියන් වහන්සේගේ ගෘහය කෙරෙහි අපට උතුම් වූ පූජකයෙක් සිටින බැවින්ද නපුරු හෘද සාක්ෂියකින් පිරිසිදු වීම පිණිස අපගේ සිත් ඉස්සුණු ලැබ අපේ ශරීරය පිරිසිදු වතුරෙන් සෝදනු ලැබ සැබෑ වූ සිතක් ඇතුව ඇදහීමේ නිස්සකකමින් ළඟාවෙමු. දැක්කද? දෙවියන් වහන්සේට ළඟාවීම අපේ බලාපොරොත්තුවේ ප්‍රකාශ කිරීම චංචල නොවන පිණිස එය තදින් අල්ලාගෙන සිටිමු. මක්නිසාද පොරොන්දුව දුන් තැනන් වහන්සේ විශ්වාසවන්තව සිටිනසේක. දැන් බලන්න උන්වහන්සේට නිස්සකකමින් ළඟාවීම තුල බලන්න එතනට කියනවා නපුරු හෘද සාක්ෂියකින් පිරිසුදු වීම පිණිස අපගේ සිත් ඉසුණු ලැබ. දැන් මේ කතා කරන්නේ ගැලවීම ලබලා සුදාත බෞතිස්මය ලැබපු කිතුණුවන්ටයි මේ කියන්නේ. හොඳේ. නපුරු හෘද සාක්ෂියකින් පිරිසුදු වීම පිණිස අපගේ සිත් ඉසුණු ලැබ දිනපතා. අපගේ ශරීරය පිරිසිදු වතුරෙන් සෝදනු ලැබ නිතරම දිනපතා. සැබෑ වූ සිතක් ඇතුව ඇදහීමේ නිස්සකකමින් සැබෑ සිතක් දිනපතා අපිට තිබෙන්න ඕන. දෙවියන් වහන්සේට ලං වෙන්න නිස්සකකම තිබෙන්න ඕන. ඒ නිසා සැබෑ හදවතකින් අවංකව අපි උන්වහන්සේට සමීප වෙන්න ඕන. මේ උන්වහන්සේට ලං වෙනවා මේ වචනේ තුල මේ හේබ්‍රේ අපි කතා කරපු දේ තුල. ඒ වගේම ඇදහීමේ නිසකකමින් අපි උන්වහන්සේට සමීප වෙන්න ඕන, ලං වෙන්න ඕන. ඒ වගේම පිරිසුදු හෘද සාක්ෂියකින් පවිත්‍රව අපි උන්වහන්සේ වෙතට ලං වෙන්න ඕන. උන්වහන්සේට සමීප වෙන්න ඕන, උන්වහන්සේට ලං වෙන්න ඕන. ඒ වගේම පිරිසුදු ශරීරයක් සමග අපි උන්වහන්සේට ලං වෙන්න ඕන. අපි දකිනවා දෙවියන් වහන්සේගේ වචනේ එක තැනක තිබෙනවා. මට ඒ වචනේ මතක නැහැ. නමුත් මම කියනවා ඒ නුඹලාගේ ආත්ම, ප්‍රාණ, ශරීර ක්‍රිස්තුස් වහන්සේගේ දවසේදී නිදොස්ව තිබෙන්න ඕන. ක්‍රිස්තුස් වහන්සේගේ දවසේදී නිදොස්ව තිබෙන්න ඕන. නුඹලාගේ ආත්ම, ප්‍රාණ, ශරීර. ඒ නිසා මේ දේවල් අපි තේරුම් ගමු. ඇත්ත වශයෙන්ම යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ සමග සමීප සම්බන්ධතාවයකින් සිටියා. ඒක තමයි ආදර්ශය. යේසුස් වහන්සේ තමයි අපිට තිබෙන එකම ආදර්ශය. දෙවියන් වහන්සේට ලං වෙන්න. දෙවියන් වහන්සේ සමග මේ මහත් වූ මේ ඉන්ටිමසි, ඒ ඉන්ටිමේට්, ඒ ලෙන්ගතු සම්බන්ධතාවයකට පැමිණෙන එකම උදාහරණය යේසුස් වහන්සේ. මක්නිසාද උන්වහන්සේ සහ පියාණන් වහන්සේ එක තැනත්තාය. යේසුස් වහන්සේ මේක කිව්වා. යේසුස් වහන්සේ අත්විඳ ලද පියාණන් සමග ඇති ඒ ඒකත්වය වඩා සමීප සම්බන්ධතාවය අපි දකිනවා. ඒකට වඩා දෙයක්, ඒකට වඩා ආදර්ශයක් අප තුල තව නැහැ. අපිට තව බලන්න දෙයක් නැහැ. මොකද යේසුස් වහන්සේ අපි දකිනවා පියාණන් වහන්සේ සමග උන්වහන්සේගේ සම්බන්ධතාවය ආදරය හා කීකරුකම මගින් සංලක්ෂිත වුණා. සංලක්ෂිත වුණා කියන සමන්විත වුණා. නැත්නම් ඒ කැරක්ටරයිස්ඩ් වුණා එකකින්. ආදරයෙන් යේසුස් වහන්සේ තම පියාණන් වහන්සේගේ කැමැත්ත කිරීමට පොළොවට පැමිණියා. උන්වහන්සේ තනිවම කිසිවක් නොකළ නමුත් සෑම දෙයකදීම උන්වහන්සේ පියාණන් වහන්සේගේ කැමැත්ත කළා. යොහන් 5:30. උන්වහන්සේ කුරුසියේ ඇන ගැසීමට පෙර දින රාත්‍රියේ ගෙත්සෙමෙන උයනේදී මේ වඩාත් පැහැදිලි වුණා. යාඥාව බලන්න කියවලා.
ඉදිරියේදී සිදුවීමට නියමිත දේ අපේක්ෂා කිරීමේ වේදනාවෙන් පෙළමින් යේසුස් වහන්සේ Taman අද්විදීමට නියමිත ඉරණ තමාගේ ඉවත් කරන ලෙස ඉල්ලා සිටියද උන්වහන්සේ ආයාචනය අවසන් කළේ එසේ වුවද මගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත ඉටු වේවා කියලයි. යේසුස් වහන්සේ පියාණන් වහන්සේට ප්‍රේම කරමින් මේ පොළොවට පැමිණියා. මේ මුළු ගමන ආදර්ශය උන්වහන්සේ නිතරම දිනපතා වෙනමම උන්වහන්සේ පියාණන් වහන්සේට යාඥා කළා. පියාණන් වහන්සේ තුන තනි වුණා. ආදර්ශය යේසුස් වහන්සේ. උන්වහන්සේගේ ජීවිතයේ හැසිරීම, උන්වහන්සේගේ ජීවිතේ උන්වහන්සේ කතා කරපු දේවල්, ඒ ඒකත්වය ගැන පියාණන් වහන්සේ සහ ඒ පුත්‍රයන් වහන්සේ අපි වගේම යේසුස් වහන්සේ තම පියාණන් වහන්සේගේ කැමැත්තට තම කැමැත්ත ලබා දුන් විට කීකරු කමෙන් ඒක ඒ පියාණන් වහන්සේට කීකරු වීම තුලින් ඒ සැබෑ සමීපත්වයේ ඒ අපි දකින්න එක අපිට පෙනෙනවා. ඒක තමයි ප්‍රධානම උදාහරණය යේසුස් වහන්සේ. අපි දෙවියන් වහන්සේ සමග සැබෑ සමීපත්වයට ළඟා වෙන්න නැත්නම් ඒ සමීපත්වයේ ලබා ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් යේසුස් වහන්සේගේ ආදර්ශය තමයි අපිට තිබෙන්නේ. යේසුස් වහන්සේගේ ආදර්ශය. ඒ නිසා මම මේ කුඩා අධ්‍යයනය අවසන් කරනවා දැන්. ඒ නිසා අපි තේරුම් ගමු. අපි යාඥාවෙන් හා නමස්කාරයෙන් අපි දෙවියන් වහන්සේට ලං වෙනවා. නිහතමානීව යටහත් හදවතකින් උන්වහන්සේගේ කැමැත්තට අපි යටත් වෙනවා. අපේ ජීවිතවල උන්වහන්සේව ස්වාමින් වහන්සේ ලෙස මහිමයටපත් කිරීමේ ආශාවෙන් අපි උන්වහන්සේ ඉදිරියට එන විට උන්වහන්සේගේ සමීපත්වය ඔබට මට ලැබෙන්න යනවා. අපි දෙවියන් වහන්සේට ලං වෙනවා. අපි මේ කතා කරපු විදිහට ඒ සැබෑ හදවතකින් අවංකව ඇදහිීමේ නිසලකමින් පිරිසුදු හොද සාක්ෂියකින් අපගේ ආත්ම ප්‍රාණ ශරීර නිදොස්ව තබා ගනිමින් ආංක උන්වහන්සේට ස්තුති වීමෙන් සුද්ධව සිටීමෙන් බයිබලයේ මේ කාරණා අපි තව තව සොයමින් ඒ ධර්මිෂ්ඨකමට සාපිපාසා ඇතිව අපි දෙවියන් වහන්සේට අපි ලං වෙන්න උත්සාහ කරමු. දෙවිට දෙවියන් වහන්සේ ඔබට මට ලං වෙන්න යනවා. ඒ විට දෙවියන් වහන්සේ ඔබට මට උදව් කරන්න යනවා. ඒ නිසා මේ වචනේ උන්වහන්සේ ඔබට මට ආශිර්වාද කරනවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ වෙත සැබෑ ලෙස ලං වීම නැත්නම් ලෙන්ගතුකමට අපි පැමිණෙන්න ඕන. ඒ නිසා මේ වචනය තුල දේව වචනේ තවත් ඔබ අධ්‍යයනය කරන්න. අධ්‍යයනය කරලා ඔබ හොයන්න කරුණු ඔබට මට අපි පෞද්ගලිකව අපි හොයන්න ඕන. මම කොහොමද දෙවියන් වහන්සේට ලං වෙන්නේ? මම මොකද්ද කරන්න ඕනේ? මම දෙවියන් වහන්සේට ලං වෙන්න. ඒ නිසා මේ වචනේ ඔබට මට උන්වහන්සේ ආශිර්වාද කරනසේ. හලෙලූයා.